නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. චතුහි භික්ඛවේ අංගෙහි සමන්නාගතෝ රඤ්ඤෝ නාගෝ රාජරහෝ හෝති රාජබොග්ගෝ රඤ්ඤෝ අංගත්වේව සංඛං ගච්ඡති කතමේ චතුහි ඉදවෙක්කේ රඤ්ඤෝ නාගෝ සෝතාච හෝති හන්තාච කන්තාච ගන්තාච තීති. මේ මොහොත ධර්මානුශාසනාවකට සවන් දීම සඳහා ඉඩකඩ වෙන් කරගෙන තිබෙන්නා වූ ලක්වාසී ලෝකවාසී සදහැවර පින්නතනේ. ප්‍රඥා රූපවාහිනී නාලිකාව අපට ධර්ම දේශනා කිරීම සඳහා 2018 පටන් හොඳ තෝතැන්නක් වෙලා තිබෙනවා. රාජ්‍ය නාලිකාවන් අඩු වෙනොත් රාජ්‍ය නොවන නාලිකාවන් තවත් කිහිපයක් වැඩි වෙනොත් අපට නොමසරුව මේ සහයෝගය ලබා දීලා තිබෙනවා. ඇතැම්හු සම්මාන පවා ලබා දීලා තිබෙනවා. සියස් භාගයකට ආසන්න කාලයක් බුදු සමය පිළිබඳව කරන ලද ගවේෂණවල ප්‍රතිඵලයක් වශයෙන් අපි බොහොම නිදහසේ අපට තේරෙන දේවල් ත්‍රිපිටකයේ ආශ්‍රයෙන්, ත්‍රිපිටක සූත්‍ර දේශනා ආශ්‍රයෙන්, ගාථා ආශ්‍රයෙන් පැහැදිලි කරමින් ඉන්නවා. සවන් දෙන අය අතර ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි, භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා සහ සමස්ත පිරිසම ඉන්නවා. සමහර විට අපව දැකලත් නැති, සැබෑවට රූපවාහිනියෙන් ඇරුණාම කවදක්වත් කතා කරලත් නැති, ඇතැම්මට දුරකථන අංකේ හොයන අයත් හුඟක් ඉන්න පුළුවනි. ඔවුන්ට කුමක්ද අපි මේ පැහැදිලි කරන්න සූදානම් වෙන්නේ නැත්නම් පැහැදිලි කරන අමුතු දෙය? ඒක අමුතු දෙයක් වෙන්නේ ඇයි? ඒක අමුතු දෙයක් වෙන්නේ වසර 50කට 55කට පෙර මම දරුවෙක් වශයෙන් හිටපු කාලේ මට මගේ මව්පියන් සහ මගේ මව්පියන්ගේ මව්පියන් සහ මම ඇසුරු කරපු විහාරස්ථාන දෙකක ස්වාමින් වහන්සේලා දීපු අදහසේ නෙවෙයි මම අද ඉන්නේ. ඒකයි අමුතු දෙයක් වෙන්නේ. 100%ක්ම පාහේ ඔවුන්ගේ සහ උන්වහන්සේලාගේ විශ්වාසයක් තිබුණේ නැහැ. ගෞතම බුදු සසුන මාර්ගඵල සක්‍රිය එකක් යයි. ගෞතම බුදු සසුන අනාගත බුදු සසුනක් බලාපොරොත්තුවෙන් පින් රැස් කරන පුණ්‍යමාවතට පමණක් සීමා වූ එකක් වශයෙන්ුයි අදහස් කළේ සහ අපටත් ඒ සඳහා තමයි අනුග්‍රහ දුන්නේ. යමක් කියලා දුන්නා නම්. ඉතින් මේකට ප්‍රසිද්ධිය විරුද්ධ වෙච්ච කෙනා ඔබට මතක ඇති, සමහරට මට තරම් වයස තියෙනවා නම් හිටපු අධ්‍යාපන ඇමතිවරයෙක් වූත් ඒ කාලේ දණ්ඩගම මන්ත්‍රීවරයා වූත් 1965-77 අයිඑම්ආර් ඊරිගොල්ල මහත්මයා. අනුරාධපුර බුද්ධ ශ්‍රාවක ධර්මපීඨයේ විවෘත කරපු පින මන අනාගත බුදුරජාණන් වහන්සේගේ ශාසනය නිවන් දකින්න හේතු වේවායි කියලා තමයි ස්වාමින් වහන්සේලා පින් දුන්නේ. කතාවේදී කෙලින් මේකට විරුද්ධ වෙමින් ඇයි ගෞතම සසුන නරකද කියලා කතා කළා. මට මගේ නම් බලාපොරොත්තු එහෙමයි කියලා. ඒක භික්ෂුන් වහන්සේලාට කළ අපහාසයක් විදිහට තමයි ඊට පස්සේ සලකලා ඉල්ලාස් කරගන්නත් කියලා ඒ වචනේ. ඉල්ලාස් කරගත්තෙත් නැති නිසා 70 මැතිවරණයේදී දඬුවමට ගිහිල්ලා පැල් බැඳගෙන පරාජය කළා. හැබැයි අදටත් මම පිළිගන්නවා ඊරියගොල්ල මහත්මයා හරි ඒ විරුද්ධ වෙච්ච අයගේ මතේ වැරදි කියන්නේ. මොකද මේ මිනිස් චිත්තසංතානයේ විප්ලවයක් බුදු සමයෙන් පෙන්වන්නේ ජීවත් වෙන මිනිස්සුන්ගේ.
ඒ තුළින් තමයි රටක් සාමකාමී වෙන්නේ, සදාචාර සම්පන්න වෙන්නේ. එතකොට මිනිස් චිත්ත සම්තානයක මියම් ගියන් පසු විප්ලවයක් කරාට ලැබෙන ප්‍රයෝජනයක් නැහැ. අනාගත බුදු සසුනක තුළ වෙයි ඒක. ඒක එදාට ලැබෙන ප්‍රතිඵලයක්. මේ ක්‍රමෙන් පරිහානිය ලකුණු පෙන්වන්නා වූ අපරාධ සංඛ්‍යාව උපරිම වන්නා වූ ඒ ගැන බුදු සමයේ ගැඹුරු පැත්ත පිළිබඳ සැලකිල්ලක් නැති. එහෙමත් නැත්නම් ඒවට පුණ්‍ය මාර්ග ආදී සංවිධාන කටයුතු උද්‍යෝගින් කළත් ධර්මදේශනාවට සවන් දීමට ලැබියාවක් නැති. ඒ පිළිබඳව ලැබියාවක් කියන එකේ තේරුම මේ පිළිබඳ උද්‍යෝගයක් ඇති වුණේ නැති පරපුරක් තරුණ පරපුරක් ඉන්න රටක් වෙලා මේක තියෙන්නේ. දැන් තරුණ දරුවෝ අපට උදව් කරනවා ධර්මදේශනාවක් සඳහා. නමුත් ඔවුන් සංවිධාන කටයුතු වලින් උදව් කරනවා වරුණාම ධර්මදේශනා කරන පැත්තකවත් නැහැ. ඇයි ඒ ආකල්පය? ධර්මස්සවණය කරන්න ඕන තාත්තලා අම්මලා ආච්චිලා සීයා විතරයි මේ තරුණ අපි බණ අහන්න ඕනේ නැහැ කියන ආකල්පයක උන් ඉන්න බව නේද දෙකෙන් පෙන්වන්නේ. ජීවිතේ වඩාත් සාර්ථකත්වයට පත් කරගන්න අවශ්‍ය දෙයක් නම් බුදු සමයේ මඟ පෙන්වීම ජීවත් වෙලා ඉවර වෙලා ගන්නවට වඩා ජීවිතේ අගදි ගන්නවට වඩා ජීවිතේ මුදලිම ගන්න එක තමයි හොඳ කියලා මම කල්පනා කරන්නේ. අදටත් උත්සාහ දරමින් ඉන්නේ මේ වැරදි සංකල්ප වලින් මේ දූල පුතාලාගේ પરම්පරාව ගලව ගන්නේ කොහොමද කියලා බලන්න. දැන් අපට පෙනෙන දෙයක් තියෙනවානේ. ඔබට මට පෙනෙන දෙයක් තියෙනවා සාමාන්‍ය අයට. හොඳින් ඉගෙන ගත්තොත්, රැකියාවක් ගත්තොත්, යාන වාහන කැම්බීම් ඇඳුම් පැළඳුම් තිබුණොත් ජීවිතය සැපයි කියලා අපි හිතන්නේ. එපමණයි ජීවිතය කියලා කල්පනා කරනවා. ඒ සාක්ෂාත් කර ගැනීම සඳහා තමයි අධ්‍යාපනය එහෙමත් නැත්නම් මෙහෙයවීම මව්පියන්ගේ ගුරුවරුන්ගේ රජේ පවා මෙහෙයවීම මේ දක්ෂයෙක් හදන එක. මේවට ගියාම සිදුවෙන්නා වූ තරඟකාරීත්වය තුළ සැප ටිකකුත් දුක් ගොඩක් සිදුවෙන කාරණේකුත් සිදුවෙන බව සිත තුළ මම හිතන්නේ පෘථග්ජන සමාජයේ කාටවත් තේරෙන්නේ නැහැ. මේන් ලබා ගන්න ඕන විශාල සැනසීමක් අහිමි කරගෙන පුංචි සැනසීමක් ලබාගෙන විශාල හානියක් සිදු කරගන්න බව තේරෙන්නේ නැහැ. ඒ නිසා බුදු සමයේ නිර්වුල් ඉගැන්වීමෙන් මිනිසා ගත යුතු ප්‍රයෝජනයන්ගෙන් මිදිලා ඈතට ගිහින් බහුතර සමාජයක් කොතරම් දුරට විසඳහත් දරන්න වේද දන්නේ නැහැ මේ සංකල්පය වෙනස් කරගන්න. අර මා අවුරුදු 55කට හිටපු සමාජයේ 100%ක් මේ සංකල්පේ ඉන්නේ 99ක් විතර. නමුත් අද නම් මේ මට ලැබෙන මේ පත්‍රිකා දිහා බැලුවම මම සතුටු වෙන කාරණයක් තියෙනවා. නිවන් මගට උපනිශ්‍රේ වන ස්වාමින් වහන්සේ කැමති පරිදි ධර්ම දේශනාවක්. ඒකෙන් කියන්නේ මේ ජීවිතවල නිවන් මඟ පිළිබඳ විශ්වාස තබන්නා වූ පිරිසක් මේ රටේ ඉන්නවා කියන එකනේ. ඒකයි මට සන්තෝෂය තියෙන්නේ. අර පරණ හනමිටිය අතෑරලා ජීවිතය තුළ ලෞකික සැනසීමයි ලෝකෝත්තර සැනසීමයි දෙකම උරුමයි කියලා හිතන්න තියෙන චින්තන ශක්තියක් තියෙන ඉතන ගැඹුරින් හිතපු පිරිසක් හිතන පිරිසක් ඉන්න බව තමයි මේ පත්‍රිකා තුළ මම දකින්නේ. ඒ වුණ ලියුම් තුළ තියෙන වර්ණනා දුරකථනයෙන් කතා කරන දේවල් එහෙම අහන ප්‍රශ්න සම්බන්ධයෙන් ගත් කල ඔය කොතරම් කීවත් අර අවධානය යොමු නොකළ සහ යොමු කළ පිරිස් අතර යොමු කළ පිරිස්ගේ උද්‍යෝගයක් තිබෙනවා. මේ දේවල් අපි පැහැදිලි කරන්නෙත් නෑ ආවට ගියාට එක දවසකින් ගාතාවක් පාඩම් කරන එකේ තේරුම කියලා නෙවෙයි. මේවයි තියෙනවා ගැඹුරු දේවල්. සිත සංසුන් වෙන්න මේ දේවල් ගැඹුර පෙනෙන්න ගන්නවායි කියලා තථාගතයන් වහන්සේම වදාහරනවා. කෙනෙකුගේ හිතේ යම්කිසි හැඟීම් ටිකක් බලවත් වීම පිරිහීමේ ලක්ෂණයක් කියලා පෙන්නනවා. පරිහාන ධම්මං ඕබික්කවේ දේසිස්සාමි පදය පතක් කරගන්නකෝ අහලා තියෙනවා නම් ඒකේ පෙන්නනවා ඕනෑම කෙනෙකුගේ හිතේ විපුලත්වයටපත් වෙනවා නම් රාග, දෝෂ, මෝහ ඒක පිරිහීමක්. එවිට ඔහුගේ ඇස්සන්ද වෙනවා කියන එක නොකියා කියනවා ගම්බීරේසු ඨානාඨානේසු පඤ්ඤා චක්කුං කමති න කමති. ගැඹුරු තැන් කෙරෙහි ප්‍රඥාසය යොමු වෙන්නේ නැහැ. ඒක තමයි සමාජයට වෙලා තිබෙන්නේ. වෙනත් දේවල් වලින් අන්ධකාරයටපත් වෙලා මොහන්ධකාරයටපත් වෙලා තරංකාරීත්වය තුළ ඒවා පිටුපසම ලුහු බඳිනව ඇරුණාම ගැඹුරු තැන් කෙරෙහි අවධානය යොමු වෙලා නැහැ.
සංසුන්න ජීවිතයක් ගත කළොත් සිත සංසුන් වුණොත් ඒ ඔස්සේ ගම්බීරේසු තානාටානේසු පඤ්ඤා චක්කුම් කමති කියන මේ ගැඹුරු තැන් කෙරෙහි අවධානය යොමු වීම කියන එක යොමු වෙනවා. එතකොට බුදුදහමේ ගැඹුරු තැන් පැහැදිලි කරන්න පුළුවන් වෙනවා. දැන් බුදුදහම පැහැදිලි කරලා තියෙනවා පාසල තුල දහම් පාසල පිරිවෙන තුල. මේ ඒකක හැම එකටම ගිහින් මේවා අපි ඉගෙන ගන්නත් තියෙනවා. නමුත් මම අද කියනවා මේ එකකවත් බුදුදහමේ ගැඹුරු තැන් පැහැදිලි කරන්නේ නැහැ. සෙසු විෂයන්ට සමගාමීව විෂය අධ්‍යාපනයක් ලබා දෙමින් දැනුවත් කරනවා ඇරුණාම ඒ දැනුවත් වීම තුළ යම්තාක් පවෙන් වැළකී ජීවත් වෙන්න පුළුවන් පුහුදුන් ජීවිතයකට මඟ පෙන්වනවා ඇරුණාම එතනින් එහා පැත්තට අනුගමනීය ප්‍රතිපදාවක් බුදුන් බලාපොරොත්තු වුණා වූ බුදුන් වහන්සේ බලාපොරොත්තු වුණේ ආමිස පූජාවෙන් පිදීමට වඩා ප්‍රතිපත්ති පූජාවෙන් පිදීමනේ. ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන සමාජයක් ස්ථාපිත වෙන්න ඉඩකඩ අර ඉගැන්වීම් තුළ නැහැ. මේ රටකට ජාතියකට මහා විනාශයක් හානියක්. මොකද මිනිසාගේ අසංවරය තමයි මේ හැමතැනම අපට අවුල් වශයෙන් පේන්න තිබෙන්නේ. මිනිසා අසංවර වෙන්නේ නිකම්ම නෙවෙයි. අතින් පයෙන් හෝ යම් කිසි ක්‍රියාකාරකමක් කළාට ඒක මෙහෙවන්නේ ඇතුළත තියෙන බලවේගයක් විසින්. මේ බලවේගය නපුරු වෙන්න දුෂ්ට වෙන්න ප්‍රතිඵල සමාජයට අහිත කරයි. ඒ නිසා මිනිසා ඇතුළතින් සංයමයටපත් කරන්න වෙනවා. ඇතුළතින් සංයමයටපත් කරන්නට බාහිර නීති රීති වලින් හෝ ශික්ෂාපද වලින් ප්‍රමාණවත් බලපෑමක් කරන්න බෑ. බලපෑමක් කර හැකි. නීතියට බයත් වැරදි කරන්නේ නැති අය ඉන්නේ. පවට බයත් වැරදි කරන්නේ නැති අය ඉන්නේ. නමුත් තව එහාට ලස්සන වචනයක් තියෙනවානේ. ලෝකාධිපතෙය්‍යොන් අත්තාධිපතෙය්‍යොන් ඒ තමයි නීතියට බය සහ පවට බය. නමුත් ත්‍රිපිටකයේ තියෙන්නේ ධම්මාධිපතෙය්‍යොන් කියන එකක්. ධර්මය දන්නා බැවින් පවු නොකරන බව. ධර්මය දන්නා බැවින් පවු නොකරන අයටපත් වුණොත් එහෙම ඒ ජීවිතය උන් නිවුන ජීවිතයක් ගත කරන අය. මෙන්න මෙතෙන්ට එන්නට මේ සුන්දර ග්‍රන්ථවල තියෙන පාරවල් පද දෙකේ ගාථාවක පද හතරක තියෙන පාරවල් පද දෙකක ඇතැම්මට තිබෙන පාරවල් තේරෙනකොට පුදුම සතුටක් ඇති වෙන්නේ. ඒ රසය අපි විඳිනවා මේ පොත්පත් කියවමින්. බුදුවරයෙක් සතු දර්ශනීය චින්තනය අපි විඳිනවා. බුදුවරයෙකුට කොතරම් ගැඹුරු දර්ශනයක් තියෙනවද කියලා. අපට හිතා ගන්නවත් බෑ. හිතා ගන්නවත් බෑ කියන එකේ තේරුම දැනට තියෙන දහම් කොටස් යම් කොටස් වැහිච්ච ඒවා තේරුම් ගන්න තරම්වත් බැරි අය ඉන්නේ සමාජයේ. උදාහරණයක් වශයෙන් ජාතකපත සාහිත්‍ය කියලා පැත්තකට දාලා තියෙන ඒකේ දහම් මඟ හොයාගන්න බැරි නිසා. ඒ වගේම සද්ධර්ම රත්නාවලිය කතාන්තර කොටකට පෙරලාගෙන තියෙන ඒකේ අදාළ දහම් කොටස හොයාගන්න බැරි නිසා කතාසාරය විතරක් ගන්නවා. මේ සියල්ල ඕන නැහැ. ගමින් ගමට වැඩ කර බුදුරජාණන් වහන්සේ මේ පොත් ටික කරත් එක දාගෙන ගිහින් පොත් විකුණුවේ නැහැ. එක ධර්ම දේශනාවක් තුළ සත්‍ය පැහැදිලි කළානේ. ඒ නිසා අපට එකක් දැනගත්තොත් ඇති. ඔය පසුගිය කාලවකවාන තුළ හදිස්සියේ දවසක ධර්ම දේශනාවක් තෝරාගෙන මම මේක කළාට මට කරනකොට හිතුණා මේකේ පැය නම් මදි මට මේක කරන්න කියලා. ඒ නිසා සවිස්තර සහිතව මේ දේශනාව කරත් මම හිතේ තියාන් හිටිය පැය දෙකක් අරගෙන. ඔන්න ඔබ මට පැය දෙකක් දීලා ඒ වාසනාව උදා කරගත්තා. බලමු අපි මොකද මේ බුදුවරුන්ගේ පැහැදිලි කිරීම කියලා බලන්න. මම කියන්නම් මෙහෙම බුදුවරුන්ගේ පුදුම වැඩක් තියෙනවානේ. මේ ලෝකේ තියෙන ඕන දෙයක් මිනිසාට ගලපනවානේ. මෙහෙමනේ කියන්නේ. මේ මනාව සෙවිලි නොකල ගේ වැස්සට තෙමෙනවා. මනාව සෙවිලි කළ ගේ වැස්සට තෙමෙන්නේ නැහැ. ඒ වගේ අභාවිත සිත දුකටපත් වෙනවා, ස්වභාවිත සිත දුකටපත් වෙන්නේ නැහැ. ඒ ස්වභාවිත කියන්නේ හති හදාගත්ත කියන එක. එතකොට අර ගෙයක් උපමා කරලා තින්නේ ගේ ගැන කියන්න නෙමෙයි. ගේ වැස්සට තෙමෙන්නේ මනාව සෙවිලි කරලා නැති නිසා. සෙවිලි කළොත් තෙමෙන්නේ නැහැ. එතකොට මනාව සෙවිලි නොකළ ගේට උපමා කරන්නේ පෘථග්ජන පුද්ගලයා. මනාල සෙවිලි කළට පුද්ගලයාට උපමා කරන්නේ තේරුම් ගත්තා හදාගන්න පුද්ගලයා. අර ඒ දෙන්නා ගැන කතා කරන්න නෑ උදාහරණයක් අරන් තියෙන්නේ. ඔය මගේ ලස්සන උදාහරණයක් තියෙනවා මේ යාව ජීවම් පිචේ බාලෝ කියන ගාථාපද දෙකක් අරගෙන.
ජීවිත කාලයේම බුදුවරේ පඬිවරයෙක් ඇසුරු කළත් බාලෝ යනුවනත නැත්තා ධර්මයේ දැනගන්නේ නැසෝ ධම්මං විජානාති. නිකන් නෙවෙයි කියන්නේ. හරි උදාහරණයකුත් එක්කලා. හොඳටම ගෘහණියන් දන්න දෙයක්. හැන්දියානෙන් අරගෙන ගෙවෙනතුරු හැන්දිගාවත් හැන්දිගෑවත් හැන්දට නම් රහ දැනෙන්නේ නැහැ. මේ හැන්දක් ගැන කතා කරන්න නෙමෙයිනේ ගන්න එතකොට මේ. ඒ බාහිර උපමා සියල්ල ගන්න අපි ගැන කතා කරන්නේ. අනිත් පැත්තට කියනවා. හොඳ ඇනුම් පදයක් එකේ තියෙන බැලුවාම. මොහොත්තම් පිචේ මොහොතක් අසුරු ගසන සරම් කාලයක් හරි නොනැත්තෙක් පඬිතු ඇසුරු කරොත් එහෙම වහා ධර්මයේ දැනගන්නවා. කොයි වගේද කියනවා නම් ඔය හොද්ද හැඳිගාමින් ඉඳලා රහද බලන්න පොඩ්ඩක් දිවට අතට අරන් දිවේ ගාලා බලනවා. දිවේ දැනෙනකොටම රසය දැනගන්නා වූ. රසය දැනගන්නා වූ දිවමිනි. දැන් මේ හැන්දයි දිවයි මොකද්ද මේ? අර ඉස්සල්ලා කිව්වා වගේමයි හැන්ද කවුද? පෘථග්ජනයා. බණ පෙව්වත් තේරුම් ගන්නේ නැහැ. පින්මදේකා බණ දහමින් වෙලුවත් උගේ ගතේ උනාරි මැරුවත් කියන ගවිය මට මතක් නමුත් කල්ප ගානක් යන්න ඕනේ නැහැ. මොහොත්තක් කියන්නේ මොහොතකින් මේක තේරෙනවායි කියලා තියෙනවා විඤ්ඤු. එතකොට එතනත් ගල්පලා තියෙන්නේ හැන්දයි මේ දිවයි කියන්නේ හැන්ද තමයි පෘථග්ජන පුද්ගලයා, දිව තමයි තේරෙන පුද්ගලයා. ඒ හැම එකක්ම අරන් තියෙන්නේ ඒව ගැන කියන්න නෙවෙයිනේ. අප ගැන කියන්න. මේ නිසා මම සමහර ධර්ම දේශනාවලදී කියලා කියන්නේ මේ සූත්‍ර දේශනා කියන්නේ කැඩපතක්. කැඩපත පෙන්වන්නේ කැඩපත ළඟට යන්නේ අපි කැඩපත බලන්න නෙවෙයිනේ. කැඩපත අපිව පෙන්නනවා. සියලු අඩුපාඩුකම් අපි හදා ගන්නවා. අපිට පුළුවන් නම් මේ ධර්ම දේශනාවක් කැඩපතක් කරගන්න නොමග යන හැටිත් මේකේ තියෙනවා. නැත්තම් යන්න ඕන හැටිත් පේනවා. දැන් මම මේ ගත්ත සූත්‍රේ නොමග යන හැටි කියන්නේ නැහැ හැබැයි. ඒ වුණාට හොඳ විස්තරයක් තියෙනවා. ඔන්න බලන්න බුදුන් වහන්සේට හමු වෙන දෙයක් මේ පෙන්වන්නේ. වර්තමානයේ ගත්තොත් නම් අපට ඇත්තස්ත්‍රී පාබල කියන්න බෑ. යුද හමුදා යුද නායක ගුවන් කියලා කතා කරන්නා වූ හමුදා කීපයක් තමයි විවිධ අවිආයුධ භාවිතා කරලා සරණට යන්නේ. නමුත් රාජ යුගයේ ಭಾರತ යුගයේදී සිවුරංග සේනා ඇත් අස්ත්‍රී පාබල මේ ඔවුන්ගේ ක්‍රියාකාරකම කුමක්ද? සටනක ක්‍රියාකාරකම හතුරන් නසා ජයග්‍රහණය කිරීම. සතුරන් එන්නේ එරෙහිව සතුරන් හඳුනාගෙන සතුරන් ඝාතනය කරපුවම ජයග්‍රහණය හම්බ වෙනවා. මේ ආගමික ජීවිතය කියන එක සතුරන් නසන යුද්ධයකට සමාන කරලා තියෙන්නේ අපිද බුදුන් වහන්සේද? එතකොට අපේ ජීවිතයට දුක් ගෙනත් දෙන්නා වූ සතුරු සමූහයක් අපි ළඟ ඉන්නවා පෝෂණය කරගෙන වගා කරගෙන අපි බුදු වැසින් පෙන්වන ධහම තේරෙන තුරු මේ සතුරන් ඝාතනය අපට තේරෙන්නේ නැහැ. නමුත් සතුරන් ඝාතනය කළොත් ජයග්‍රහණය හමු වෙනවා. එතකොට මේ මොකද්ද මේ නාගයා කියන්නේ? මේක අංගුත්තර නිකාය චතුක්ක නිපාතේ නාග සූත්‍රය. මේ වගේ වසර 2015 විතර කාලේ 14 විතර කාලේ ඉඳලා මම කියපු සූත්‍රයක් තිබුණා උද්දකූපම බුද්ධ සූත්‍රය. කියලා සියවතාවක් විතර කියලා දැන් ඇති වෙලා කියන්නේ නැතුව ඉන්නවා. ආයෙත් ළඟදී කියන්න හිතෙනවා අවුරුදු දෙකක් තුනකින් කීවේ නැහැ. ඒ වගේ සිත් ගද්දයක් තමයි නාග සූත්‍රයත්. හොඳට තේරුම් ගන්න උත්සාහ කරන්න. කල් වේලා ඇති බැවින් අපිට මේ වැඩේ කරන්න පුළුවෙනි. මම අර කියපු පාඩේ ගන්න සිංහලෙන් බාලියෙන් කියපු එක චතුහි බික්කේ අහමංගේ අංගෙහි සමන්නාගතෝ රඤ්ඤෝ නාගෝ සිංහලෙන් කියන්නම්කෝ. රජතුමාගේ ඇතා සංඤෝ නාගෝ. අංග හතරකින් සමන්නාගතයි. ඒ නිසා රජ්ජුරුවන්ගේ කොටසක් අර රාජ රහෝ රාජ බොග්ගෝ කියන වචනෙන් පෙන්වන්නේ රජ්ජුරුවන්ගේ අංගයක් බවට පත් වෙනවා. ඒ වගේම රාජ අවයවයක් බවට පත් වෙනවා. ඒ මොකක් නිසාද? ඔන්න කරුණ ටික පෙන්නනවා. මේ ඉදබික්කවේ රඤ්ඤෝ නාගෝ මහන්නේ කියන්නේ උන්වහන්සේලාගේ ආමන්ත්‍රණයක් විතරයි එදා හිටපු මම අදවට ආමන්ත්‍රණය කරනවා නම් ඉද ශාවකා කියලා කියන්න වෙනවා. අපි මේ සමාජයටනේ බණ කියන්නේ ශාවක ශාවිකා ඔක්කොටම. රජතුමාගේ ඇතාට මෙන්න මේ ගති ලක්ෂණ ටික තියෙනවලු.
සෝතාච හෝති. හන්තාච කන්තාච ගන්තාච. මේ සම්පූර්ණයෙන්ම සතර සෝතාපට්ටි අංග. මේ තියෙන්නේ. විස්තර පස්සට තියෙනවා අපි එක එක ගනිමු. ඇත්ගොව්වට ඇතා සවන් දෙනවලු ඉස්සර වෙලා. ඒ සවන් දීමේදී ඇත්ගොව්වා ඇතාට තිබෙන රාජකාරිය කියලා දීලා අනතුරුදායක තැන් පෙන්වා දීලා සුළු අනතුරකට බිය නොවන ආකාරය කියලා දීලා තමයි සටනට මෙහෙවන්නේ. එතකොට එයා උපදෙස් ගත්තා. උපදෙස් ගත්තෙන් පස්සේ ඇතාට සටන් බිමේ තියෙන්නේ මොකද්ද? ඝාතනය කරන්න. එතකොට සවන් දෙනවා ඝාතනය කරනවා. අනතුරුව තියෙන්නේ ඉවසන්න. හන්තාච කන්තාච කාන්ති ඉවසීම කියලා කියන්නේ. හන්තා කියන්නේ ඝාතනය කරනකොට කියන එක. අනතුරුව ගන්තාච නොගිය පළාතකට යන්න. ජයග්‍රහණයෙන් පස්සේ දැන් සතුරු හමුදාවක් ජයග්‍රහණය කරපුවාම හතුරු හිටව පැත්තට ඇතා ගිහින් නැහැ නේ පැත්තට යන්න පුළුවන්. මේ මොකද්ද කියන්නේ? මේක තේරෙනකොට මෙතරම් සුන්දර ධර්මදේශනා ත්‍රිපිටකයේ තියෙනවද කියලා හිතේ. අපි මේක අද මම වෙන විදිහකට කියන්නේ. ඒ කියන්නේ ඇතාගේ ලක්ෂණයයි අපේ ලක්ෂණයයි එකට කලවම් කරලා කියන්න කල්පනා කරන්න. එතකොට තේරුම් ගන්න පුළුවන් වෙයි. ඔන්න මෙහෙම කියනවා. කතංච බික්කවේ රඤ්ඤෝ නාගෝ සෝතා හෝති. කොහොමද මහණෙනි මේ රජතුමාගේ ඇතා සවන් දෙන්නේ? ඉද බික්කවේ රඤ්ඤෝ නාගෝ යමේනං හති ධම්මසාරතින් කාරණං කාරේති යදින්වා කතපුබ්බං යදිවා අකතපුබ්බං තං අට්ඨිකත්වා මනයිකත්වා සබ්බං චේතසෝ සමන්හරිත්වා ඕහිතසෝතෝ සුනාති. ඔන්න වැඩේ තියෙනවා. රජතුමාගේ ඇතා අහන්නේ කොහොමද? මෙලව රජුගේ ඇතා ඇත් ගොව්වගෙන් හස්ති ධම්මසාරති ඇත් ගොව්වගෙන් කළ යුතු දේ නොකළ යුතු දේ කම් කටලු ඒ ගමනේදී තියෙන කම් කටලු හස්ති ධම්ම තාරතියා ලවා අහගන්නවා. හොඳට අහගෙන ඉන්නවා. ඒ අර්ථය මෙනෙහි කොට සියල්ල සිතට ගෙන සිත ඇතුළට ගෙන යොමු කළ කන් නැතිව ඉන්නවා. මේ තමයි පළමුවෙන්ම සටනට යන්න ඕන පෙර ඇතා කරන්න ඕන වැඩේ. අනතුරු තැන් බාධක කරන්න ඕන වැඩේ මේ කාරණා ටික. දැන් බලමු මොකද කරලා තියෙන්නේ කියලා. මෙන්න මේ වාගේ සම්බුදු සසුනේහි යමෙක් ශ්‍රාවක භාවයට පත් වෙනවද? භික්ෂු හෝ භික්ෂුණී උපාසක උපාසිකා ඉන්ද්‍රිය සමාජය නම් තව දෙන්නෙක් හිටියා. විවාහ නොවී සිටුණා වූ බ්‍රහ්මචාරී පිරිමි සහ කාන්තාවන් විවාහ ජීවිත කළා වූ කාමභෝගී පිරිමි සහ කුල කට්ටයි. මේ අටටම තමයි බුදුන් වහන්සේ මේ දේශනාව කරලා තියෙන්නේ. දැන් මොකද කරන්න ඕන කියලා තියෙන්නේ? අර ඇතාගේ අංග හතරකින් සමන්නාගත වෙනවා වගේ අන්න ඒ වාගේ එවමෙවකෝ භික්කවේ චතුහි ධම්මෙහි සමන්නාගතෝ භික්ඛු හෝ භික්ඛුණී උපාසක උපාසිකා
අන්න ඒ වගේ තමයි අංග හතරකින් සමන්වාගත වුණා වූ මේ ආරි ශ්‍රාවකයා නැත්තම් බුදුන් දකින්නට යන ශ්‍රාවකයාට අංග හතර සම්පූර්ණ වුණොත් ආහුනේය, පාහුනේය, දක්ඛිනේය, අංජලි කරණීය බවට පත් වෙන්න පුළුවන් කියලා තියෙනවා. මොකක්ද ඒකෙන් පෙන්වන්නේ? ආගන්තුක සත්කාර, පාහුන නම් වූ ආහුන දුරසිටගෙන આવුත් පිළිගැන්වීම, දක්ඛිනේය දක්ෂිනාර කර්මඵල අදහපු දන්න පුළුවන් කිරීම, දොහොත් බුදුන් දී වඳින්න පුළුවන්කම අංජලි කරණීය. මේ ගති ලක්ෂණ නිකම්ම පිළිටන්නේ මේ අංග හතරින් සමන්නාගත වුණාම පිළිටනවායි කියලා තිබෙන්නේ. දැන් එපා කරන වැඩේ කොහොමද ආර්ය ශ්‍රාවකයා නැත්තම් මඟගත් පුද්ගලයා කරන්න ඕනේ? අපි බලමු එතා මොකද කරන්න කියලා. සවන් දෙනවා. සවන් දීලා පළමුව ගමනට අදාළ පළපුරුද්ද ලබා ගන්නවා. කතංච බික්කේ බික්කු සෝතා හෝති. කොහොමද මේ භික්ෂුව නැත්තම් ශ්‍රාවකයාගේ සවන් දීලා අහලා තේරුම් ගන්න ඕනද? තථාගතප්පේදස ධම්ම විනේ දේශියමානෝ අට්ඨිකත්වා මනසිකත්වා සබ්බං චේදසෝ සමන්න හරිත්වා ඕහිතසෝතෝ ධම්මං සුනාති. පළවෙනින් කරන්න ඕන වැඩේ මේ සසුනේහි ශ්‍රාවක භාවයට පත් වෙන්න කැමති කෙනෙක් තථාගතයන් වහන්සේ විසින් වදාහරන ලද ධර්ම විනය දෙසනු ලබන කල්හි අර්ථය මෙනෙහි කොට සියල්ල සිතට ගෙන යොමු කළ කන් ඇතිව ඒ දහම අසයි. මහණේ මෙසේ එතා සවන් දීලා උපදේශ ටික ගන්නවා. ආරි ශ්‍රාවකයාට මොකද මේ පෙන්නලා බණ අසන්න ඕන. ඔය වචනේ ඔහොම කිව්වට ඉවර නෑ. දැන් අපි යමු අංගුත්තර නිකාය චතුක්ක නිපාතේ පවතිනා වූ බහුකාර කියන සූත්‍රය අරගන්න. බහුකාර කියන එකේ පෙන්වන්නේ මොකක්ද? අංග හතරක් උදව් වෙනවා. මිනිස්සෙකුට අංග හතරක් උදව් වෙනවා මේ සඳහා. පළමුව සත්පුරුෂ සංසේවය. දෙක සද්ධර්ම ශ්‍රවණය. අන්න ඒක තමයි මේ කියන්නේ. ඒ සත්පුරුෂයා යනු ජීවිතය තුළ හදාගන්නා වූ දුකකට හිර වෙන්නේ තමන්ගේ වරද නිසා බවත්, ලෝකේ දුකක් නැති බවත්. මේ අමාරු වැටෙන්න එක පෙන්වලා දීලා එන් ගැලවෙන මාර්ගයේ පෙන්වා දීමේ හැකියාවක් ඇති පුද්ගලයා සත්පුරුෂයා. ඔහු කරුණ පැහැදිලි කරමින් ඔහු එතුමා තමන්ගේ ජීවිතය තුළ මේ ආධ්‍යාත්මික පරිහානිය පැහැදිලි කරනවා. පරිහාන ධම්මං ඕ භික්ඛවේ දේසිස්සාමේ. එතනින් නතර වෙන්නේ නැතුව අපරිහාන ධම්මං දේශනා කරනවා. ඒක සද්ධර්ම ශ්‍රවණය. මේ ගමන යන්න පළමුව අපි දකින්නට වඩා බුදුවරු පැහැදිලි කරන ආකාරයේ දැක්මක්, චින්තනයක් අපි ඇති කර ගන්න ඕන. ඒ තමයි පළවෙනි අංග දෙක. දැන් ඊට පස්සේ තුන්වෙනි හතරවෙනි අංග දෙකක් තියෙනවා කරන්න. ඒක Taman කරන්න ඕන. මේ අරක උපකාර, අරක Taman කරන්න ඕනදී. මේ නිවසකට ගොඩ බලමු අපි ගොඩ නැගීමකට. මේක පළමුව මොකද කරන්නේ? සැලැස්මක් සකස් කර ගන්නවා. අත්තිවාරම. පළමුව කරන්නේ ශක්තිමත් අත්තිවාරමක් දානවා. ඒ අත්තිවාරම දිහා බැලුවම ගෙයි කාමර ටික එහෙම හිතා ගන්න පුළුවන්. නමුත් ඒකේ පදිංචි වෙන්න බෑ තව. මොකද අත්තිවාරම කියන්නේ ගේ නෙවෙයි. අත්තිවාරම මත ගොඩනගපන එක තමයි ගේ වහලේ හදපුවාම. නමුත් අත්තිවාරමක් නැත්නම් ගයක් හදන්න බෑ වගේ මේ සත්පුරුෂ සංසේවයේ සහ සද්ධර්ම ශ්‍රවණයේ නැතිව ඉන්හාට යන්න බෑ. මේ වර්තමාන සමාජය තුළ බොහෝ දෙනා සත්පුරුෂ සංසේවයේ සහ සද්ධර්ම ශ්‍රවණයේ නැතිව ඉතින් එහා පැත්ත ටික කරන්න හදනවා. ඔබ අහලා තියෙනවා නම් මේ වචන දෙක දන්නවා ඇති. යෝනිසෝ මනසිකාරය සහ ධම්මානුධම්ම ප්‍රතිපදාව. මේ දෙක නැතුව, මුල් දෙක නැතුව අගහත් එකට යන්න බෑ. මේ මුල් දෙක. දැන් අපි මේ එක පෙළකින් මේ සවන් දෙන කලාව හොයා ගන්න වෙනවා. ඊට සටනට යන්න වෙන්නේ ඊට පස්සේනේ.
ඊට පස්සේ අපි මේ ඇතා මොකද කරන්නේ මේ කරන වැඩේ අපිට කරන්න තියෙන්නේ කොහොමද කියලා බලමුකෝ. ඉගෙනගෙනනේ ඝාතනය පටන් ගන්න. හන්තාච කියන්නේ ඝාතනය කරනවා. ඝාතනය මොනවද කරන්න කියලා බලමු. ඇතා මොනවද කරන්න ඕන අපි මොනවද කරන්න ඕන. දැන් මෙන්න මේක දකින්න ඕන අර හැන්දයි දිවයි වගේ. තෙමෙන ගයයි නොතෙමෙන ගයයි වගේ. බාහිර සමාජයේ උදාහරණයක් කරගෙන අපි තුළට ගලපන්නේ. කුමක්ද අපි පිළිබඳ ඉගෙන ගන්න ඕන මෙහිදී? අපි පිළිබඳ ඉගෙන ගන්න ඕන අප මෞකසින් බිහි වී ජීවිතාසානයේ දක්වා ජීවත් වෙන ස්ත්‍රියෙක් පුරුෂයෙක් වශයෙන් පෙනුනාට එහි ඇත්ත එහෙම එක පුද්ගලයෙක් නොව මෙය කය සහ සිත දෙකක් බවයි. කය නම් නැවත නැවතත් ආහාර ගනිමින් අලුත් වැඩියාමින් ළමා තරුණ මහලු වශයෙන් ගෙවි යනවා එක්කෙනෙක් වශයෙන් පෙනුනත් සිත යනු අරමුණෙන් අරමුණට නැසන දෙයක් බව තථාගතයන් වහන්සේ සුතවන්ත අසුතවන්ත සූත්‍රවල පෙන්නනවා. ඔබට මතක නම් ඒ උදාහරණ මම පෙන්නලා තිබෙනවා වඳුරෙක් අත්තක් අතහැරලා තව අත්තකට පැන්නාම මුල් එකේ නෑ දැන් අනිත් එකේ. වඳුරෙක් අත්ෙන් අතට පනින්නාසේ දවල් රාත්‍රී දෙකේ සිත ඇසෙන් කනට කනෙන් නාසයට නාසෙන් දිවට දිවෙන් කයට මාරු වෙනවා. සිත මැරෙනවා මොහොතක් පාසා එතකොට. ඒ පිළිබඳ තථාගතයන් වහන්සේගේ නිර්වචනය අංගුත්තර නිකායේ ඒකක නිපාතයෙන් හොයාගත්ත හැකි ඔබට පාඩම් වෙලා ඇති. මොකද මම නිරන්තරයෙන් ඕක කියනවා. නාහං බික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි. මානේ මම මගේ බුදු ඇසින්වත් රඥ ඇසින්වත් දකින්නේ නැහැ. සිත තරම් හටගත්ත තරම් වේගයෙන් නැසෙන දෙයක් මේ ලෝකේ. ඒ යං ඒවං ලහු පරිවත්තං යත ඉදං චිත්තං. හටගත්ත ගමන් වේගයෙන් නැසෙන දෙයක් සිත තරම් දකින්නේ නැහැ කියලා. අර ලහු පරිවත්තං වේගයෙන් නැසෙනවා. අපිට උන්වහන්සේ වදාරන්නේ උපමාවක්වත් කියන්න බෑ කියලා. එතකොට කයෙන් එක්කෙනෙක් වුණාට සිතින් එහෙමනම් මම කියන්නේ සිත ඇවිදිනවා කියලා. ඇහෙන් කනට කනෙන් නාසයට නාසෙන් දිවට දිවෙන් කයට ඇවිදිනවා. එහෙනම් අපිට තේරුම් ගන්න ඕන කයෙන් කෙනෙක් හිටියට සිතින් මොහොතක් පාසා වෙනස් වෙන ස්වභාවයක අපි ඉන්නේ කියලා. නමුත් මේක තුල මේ අපිට දකින්න බැරි දෙයක් තියෙනවා. මට මතකයි මෑතදී බුදුන් වහන්සේ අගය කළ ඉන්දිය චින්තකයෙක් දැන් නැහැ අපි අතර කරපු ප්‍රකාශයක් තිබුණා ওই සම්බන්ධයෙන්. අපි හිතන් ඉන්නවලු ළමයා තරුණයා මහල්ලා වශයෙන් එක්කෙනෙක්ම ඉන්නවයි කියලා. ඒ අදහස වැරදිලු. අපිට ප්‍රගුණ කරන්න ඕන අභ්‍යාසයක් තියෙනවලු. මොහොතින් මොහොත අපි මේ යන්න ඕනලු ඉදිරියට නොතබා. ඒක තමයි කරන්න තියෙන එකම අභ්‍යාසය කියලා ඔය පාඩේ මම මගේ පොතක මම කොළ පාටින් සටහන් කරගෙන තියෙනවා. කොතරම් මේ බුදුන් වහන්සේ වදාළ නිර්වශේෂ නිරෝධය නම් වූ විදර්ශනාවට මේක කොතරම් හරියට හරියනවාද කියලා මට තේරුණ නිසා ඒක එහෙම වර්ණ කරගෙන තියෙන්නේ හයිලයිට් කරගෙන තියෙන්නේ. එතකොට අර මොහොතින් මොහොත මේ යාම කියලා එකක් අපි දන්නේ නැහනේ. අපි ගන්නවා මම කියන්නේ කය කියලා. ඒක මෞකුසින් බිහිව තැන් පටන් ජීවිත අවසානයේ දක්වා ජීවත් වෙන පුද්ගලයෙක් අපිට ඉන්නවා. බුදුරජාණන් වහන්සේ සක්කාය දිට්ඨිය කියන්නේ මේ කායටද කියලා ඔබ හිතනවද? නැහැ. ඒ නිසා අපි කියනවා විහිළුවට වගේ සමාජයට මයන්න මමත් නෙමෙයි, කයන්න යන්න මමත් නෙවෙයි. එහෙනම් අර අසුතවන්ත සූත්‍රයේ කොහොමද පෙන්නලා තිබෙන්නේ? අර තෙමෙන ගේ හිමි කරුවා. එහෙම නැත්නම් හැන්ද රහදන් නැති හැන්ද වගේ පුද්ගලයා. ඔහු කල්පනා කරන්නේ කයෙන් නම් ඔහුට සතර මහා භූත වලින් වෙනස් වෙන බැවින් කය දි รา යන බැවින් කයේ දුකක් තියෙන නිසා මිදෙන්නත් ඕනකම තියනවලු. ඉති මනෝ ඉති චිත්ත ඉති විඥානං. මෙසේ සිත සහ මනස සහ විඥානය කියනු ලැබේද ඒකට එන දේ මම කොට ගත්ත මුලාවෙන් මිදෙන්න පෘථග්ජනයාට බෑ බුදුන් වහන්සේ වදාරනවා. දැන් මම කොහෙද ඉන්නේ බුදුන් වහන්සේ වදාළ පරිදි එහෙනම් සිතට එන දේ තුල. මොනවද සිතට එන්නේ? එහෙන් රූපේ, කනෙන් ශබ්දේ, නාසයෙන් ගන්ධේ, දිවෙන් රස, කයෙන් පහස. එහෙම නැත්නම් ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පාපින ධානය. ඒ එකක් පාසා වෙන වෙනම මම ඉන්නවා කියලා නේද මේ කියන්නේ? ඒ මම මාංශද? ඒ මම කෙස්ලොම් නියදද්ද? බලමු අපි හොයාගන්න. ඒක දිගු කලක් තිස්සේ මම කොට ගත්ත මුලාව එයින් මිදෙන්න පෘථග්ජනයාට බෑ කියලා තියෙනවා. නමුත්
එයින් මිදීම අවශ්‍යයි කියන එක නොකියම කියනවා ඒකනේ. දැන් මේ විශාල අවුලක් මෙතන තියෙන්නේ. මේ මමත්වය කියන කාරණාව සම්බන්ධයෙන් රටේ විශාල අවුලක් තියෙනවා. ශරීරයේ කොටස් 32කට බෙදලා තැන් තැන් වලින් තියලා හිටින් ඒකේ මම කියලා කෙනෙක් නැහැ කියලා තාමත් මේ රටේ කියනවා. දැන් නම් අඩු ඇති මොකද 100ක් විතර මේක විවේචනය කරලා තියෙන නිසා අපිම එහෙම ත්‍රිපිටකේ නැහැ කොහෙවත්. ත්‍රිපිටකේ තියන්නේ කොහමද? ඉති මනෝ ඉති චිත්ත ඉති විඥානං. හිතට එන දේ මම කොටගත්ත මුලාවෙන් මිදෙන්න බෑ කියලා තියෙනවා. ඒ මම මොකද්ද එතකොට? ඒ අරමුණේ බැඳීමනේ. අරමුණු සක්කාය දිට්ඨිය බැඳීම කියලා පෙන්ලා තියෙන්නේ. අරමුණක බැඳීමක් නේ පවතින්නේ. අරමුණෙන් අරමුණට එක එක මමනේ ඉන්නේ. ඒ මම හැදෙන්නේ කොහොමද කියලා හොයාගමු අපි. මෑතදී මම ඔකට ඉදිරිපත් කළා ලස්සන උදාහරණයක් මේ අපේ ජීවිතේ අපි මෙතෙන්ට එන්න පෙර හිටපු තැනක් ගනිමුකෝ. මවගේ සුරතර ලැබෙන්නා වූ සුරතලියක් කිරිදරුවෙක්. එයානේ අපි මේ මෙතෙන්ට ගෙනත් ඉන්නේ කාලක් තිස්සේ. මෙයාගේ මූලික අවශ්‍යතාවය ප්‍රකාශ කරන්න වචන නෑ යාට දැන්. අනිකුත් ස්වභාවික දේවල් ඉබේ පිට වෙනවා. නමුත් කෑම පිට වෙන්නේ නැහැ ඉල්ලන්න ඕන. අම්මේ මට බඩගිනි කිරි හරි බත් හරි දෙන්න කියලා කියන්නේ නැහැ ආරම්භයේ. මොකද කරන්නේ? කෙඳිරි ගන්නවා. ඒ කෙඳිරි ගෑම වලින් සංඥාවකින් මම හඳුනා ගන්නවා මේ දරුවාට බඩගිනි වෙලායි කියලා. එහෙමනේ මේක ආරම්භ වෙන්නේ. පළවෙනි දවසේ දෙවෙනි දවසේ කෙඳිරි දානකොට දුන්නාම ටික දවසක් යනකොට අම්මට ඔක අමතක වෙන්නත් පුළුවන් නැත්නම් ගණන් ගන්නත් වෙන්නත් පුළුවන්. කෙඳිරි ගාලා බැරි වෙනකොට ඊට පස්සේ මේක ගන්න තව ක්‍රමයක් හොයාගන්නවා අඬන්න. ඇහෙන්න අඬනවා. එතකොට අම්මා හිතන හොඳටම බඩගිනි වෙලා. තව ටිකක් දවස් යනකොට අඬලා බෑ. කෑ ගහනවා තරහෙන් අඬනවා. ඒකත් තේරෙනවනේ අම්මලාටනේ. අන්න දරුවා ගාවට ටිකක් එහාට ගියා දරුවගේ මේ ඉල්ලීමේ ක්‍රමය තර්ජනය. තව ටිකක් දවස් අඬලා බැලුවා එහෙමත් වෙන්නේ නැහැ. ඉසකෑ ටික අල්ලා අදිනවා එහාට මෙහාට. නැත්නම් ළඟ තියෙන එකක් අල්ලා විසි කරනවා. දැන් මේ කලේ මොකද්ද කියලා දැක්කේ නෑනේ කවුරුත්. මේ තමයි පිරිහීමේ ආරම්භය. නමුත් මේක මම කියන්නේ පිරිහීම කියලා. නමුත් මූල තත්ත්වය වශයෙන් හොයාගන්න. අර කිරිවලට තියෙන කැමැත්තට අපි කිව්වොත් කාම විතර්කය කියලා. ඒක ඉඩ නැති වෙනකොට ආපු තරහට කියන්නේ ව්‍යාපාද විතර්කය කියලා. අර තරහින් කෑ ගහන්නේ එහෙම ඒකයි. එහෙමත් බැරුවාම ඉසකෑ ටික අල්ලා අදින්නේ නැත්තම් මොන හරි පොළවේ ගහන්නේ විසි කරන්නේ විහිංසාව විතර්කය. ඔන්න මේ දරුවෙකුගේ ජීවිතය තුට මායя හොරෙන් ඇතුල් වෙනවා. මේ තුන් ආකාරයෙන්. දැන් එතන ඉඳලා අම්මා එක්ක තාත්තා එක්ක සහෝදරයොත් එක්කලා ඔරප්පු අල්ලන්න ගියාම නැත්තම් පොර අල්ලන්න ගියාම මේ අදහස් තුන ටික ටික බලවත් වෙනවා. බලවත් වෙන්න කාමය ඊට එහාට යමින් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ඔස්සේ ඒවා ඉල්ලන තැනට යනවා. ඒවා ඊට නොවනකොට තරහව මූණ රතු වෙන, ඇස් රතු වෙන සහ පරුස වචන කතා කරන තැනට දුවන වෙනවා. එහෙමත් බැරුවම අර නිකං විසි කරන එක මම දැකලා තියෙනවා පරිගණක ඉංජිනේරුව පරිගණකයේ ක්‍රියාත්මක කරන්න යනවා වැඩ කරන්නේ අල්ලා පොළවේ ගහනවා. එතකොට වෛද්‍යවරයෙක් එහෙම මේ තැන දක්වා ගියොත් එහෙම මොකද කරන්නේ? වේදනාලාව පොළවේ ගහයි. එහෙම Tamanට අතට අහු වෙන දේ අල්ලා පොළවේ ගහන තැනට දරුවෝ දියුණු වෙලා නැද්ද? දැන් මේවා කරන්නේ දරුවෝද? අන්න ඇතුලින් හොයා බලන්න වෙනවා. මම අද දකිනවා මේ අතින් පයින් කරන අපරාධ වැරදි කිසිවක් පුද්ගලයෝ කරන්නේ නැහැ. පුද්ගලයාගේ ඇතුළත පෝෂණය වුණා වූ මේ දුර්ගති ලක්ෂණ පුද්ගලයා මෙහෙවනවා. මතක තියාගන්න ඕන. එතකොට අර අපි අප පුද්ගලයෝ වශයෙන් මේ තුන් දෙනාගේ අත්අඩංගුවටපත් වෙලා ඉන්නේ. කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය. අවදි වූ තැන් පටන් නින්දට යනතුළු මේ තුන අපි පාවිච්චි කරනවා. කාමයන් ඉටු කරගන්න ප්‍රාණඝාත අදත්තාන කාමිත්‍යාචාර මුසාපරස ඒ පැත්තට යන්නේ ඒවා ඉටු කරගන්න. ඒක තව විකෘති පැත්තකුත් තියෙනවා. ඉල්ලපුවාම දෙයක් හම්බ වෙන්නේ නැත්නම් බැනලා ඉල්ල ගන්න යනවා නැත්නම් ද්වේෂයෙන් කටයුතු කරනවා. ඉපදුනහම බැන්නොත් බනිනවා. අනුම්පදයක්වත් අනුම්පද කියනවා. නැත්නම් පෙස්සමක් ගහනවා. ගමෙන් එලවන්න කල්පනා කරනවා.
සම්පතේ සන්තකදී උදුරා ගන්න කල්පනා කරනවා. මොනවා හරි කරලා. හොරෝප්පු ලියන්න කල්පනා කරනවා. මේ එකක්වත් ආදරේ නෙමෙයිනේ ව්‍යාපාද විතර්කේ. හිතට ආපුවාම සැලසුම් කරනවා. ඒක බැරි වෙනකොට තව ටිකක් එහාට බෝම්බේ සිට T56 දක්වා නැත්තම් Tamanට තියෙන හුනියම් කිරීමේ සිට පොල්කොලයක් ගැට ගැහිමේ සිට අර විනාශය කිරීම සඳහා විහිංසාව භාවිතා කරනවා. ගහනවා, මරනවා, කපනවා, කොටනවා, පලි ගන්නවා දක්වා. දැන් මේ අවස්ථාව හිතට ආපුවම අපේ අතපය කය වචන මෙහෙවන්නේ අපි කියලා කිව්වට කාම විතර්කයේ විසින්, ව්‍යාපාද විතර්කයෙන්, විහිංසා විතර්කයේ විසින්. අන්න අපි මායාවේ අත්අඩංගුවටපත් වුණා. දැන් ළමා කාලේ සිට මහලු කාලයේ දක්වාම මොනතරම් උගත් වුණත්, බුද්ධිමත් වුණත්, සිල් රැක්කත් නැතත් මේ තුන නම් ජීවිත අවසානයේ දක්වා බලවත් වෙනවා. අන්න පරිහාන ධම්ම සූත්‍රයේ පෙන්නනවා පරිහාන ධම්මං ඕ භික්කවේ දේසිස්සාමේ. මහන්නේ මම ඔබට පිරිහෙන හැටි කියන්නයි යන්නේ. මොකද්ද පිරිහෙන එක? රාග වේපුල්ලම්, දෝෂ වේපුල්ලම්, මෝහ වේපුල්ලම්. ටික බලවත් වෙන එක. කෙසෙල් ගසකට පෝර දාන විට ගහ විශාල වෙන්නාසේ, කැටයට මුදල් බහාලන විට මුදල් අයික් ඉහළ යන්නාසේ චිත්තාභ්‍යන්තරේ ලෝභ මූලය, දේශ මූලය, මෝහ මූලය බලවත් වීම මිනිසා නිවීමෙන් ඈතට යන මිනිසා තුළට දුක ආක්‍රමණය වන මාර්ගයයි. දැන් වෙන පදයක් ගනිමු අපි. ඒකට කියනවා මං හිතන්නේ ලෝභ දේශ මොහ සූත්‍රවල නැත්නම් තවත් සූත්‍රයක තියෙන කරුණක් තමයි මේ මහණෙනි නිවීම කියලා කියන්නේ මේකයි. ලෝභක්ඛය, දේශක්ඛය, මොහක්ඛය නිබ්බාන. මේ අපි පෝෂණය කරගන්නා ඔය පෝෂණය කරලා නිවන් ලබන්න හම්බ වෙන්නේ නිවෙන්න. නිවීම කියන තැන මේවා නැති තැනක තියෙන දෙයක්. දැන් අපි ෂය ප්‍රතිපදාවක් දන්නේ නැහැ නේද? අන්න අර හැන්ද නෙමෙයි මේ හැන්ද කියන්නේ යාට. තෙවෙනගේ කියන්නේ යාට ඊට පස්සේ. අපි අනිත් පැත්තට පදයක් හදමු. ලෝභක්ඛය, දේශක්ඛය, මෝහක්ඛය නිබ්බානං නම් ලෝභ වේපුල්ලම්, දෝෂ වේපුල්ලම්, මොහ වේපුල්ලම් දුක්ඛං. දුක කියන්නේ ලෝභ දේශ මොහ බලවත් වීම තුළ අපිට උරුම කරගන්නා වූ දායාදයක් කියලා තේරෙනවද? එහෙනම් උරුම කරගන්න පුද්ගලයා බලවත් කරගෙන යනවට තමයි පිරිහීම කියන්නේ. පෘථග්ජනයා කියන්නේ යාට. එයා ඉන් මිදෙන ආකාරය දන්නේ නැහැ. අන්න දැන් මේ මොකද මේ කරන්නේ? ඇතා සවන් දෙනවා. ඇතා සවන් දෙනවා වගේ මේ කෙලෙස් සතුරන් සමග සතරට යන්න පෙර තමා පිළිබඳ අවබෝධය මේ බණ අහනවා කියන්නේ ඒකයි. දැන් මේක ඊයේද සිද්ධ වුණේ හෙටද සිද්ධ වෙන්නේ නැහැ. හැමදාම සිද්ධ වෙන්නේ වර්තමානයේ. අවදියුතෙන් පටන් නින්දට යනතරු. ළමා කාලේ නම් ළමා කාලේ, තරුණ කාලේ නම් තරුණ කාලේ, මැදි වෙනම් මැදි මහලු. ඒ මොහොතේ. ඔර්ලෝසුව හැමදාම ඉන්නේ තත්පරයක් උඩ, තත්පර භාගයක් උඩ වගේ හැමදාම අපි ඉන්නේ වර්තමාන මොහොත උඩ. වර්තමාන මොහොතේ තමයි අපි මේ චිත්තාභ්‍යන්තරයේ කෙලසා ගනිමින් ඉන්නේ. ඒ නිසා බුදුන් වහන්සේ මික්සුන් අමතමින් පැහැදිලි කරනවා පෘථග්ජන සමාජය සඳහා. චිත්ත සංකලේසා භික්ඛවේ සත්තා සංකලිස්සanti. මේ සිත කෙලසීමෙන් සත්වයා දුකටපත් වේ. අන්න මේ පාරේ තමයි යන්නේ බුදුබණ තේරෙන්නේ නැත්නම්. අර ටිකෙන් ටික චිත්ත අභ්‍යන්තරයේ කුණු ගොඩක් බවට පත් වෙනවා. ඒවායේ දුර්ගන්ධය තමයි කෙලස් දුර්ගන්ධය කියලා කියන්නේ. ඒවා තමයි අපි මෙහෙවන්නේ, අපේ කය වචන මෙහෙවන්නේ. දැන් අපි මේක පොඩ්ඩක් පරීක්ෂා කරලා බලමු. ඔබේ ජීවිත කතා කියවපු කතාව ඔස්සේ මතක් කරගන්න. මේ මම අහනවා මෙහෙම. මේ මස්සිනාලා දෙන්නෙක් වැඩ කරලා වෙස මහන්සි නිමා ගන්න තොලේ කටෙත් මොනවද ගාගෙන යනවා ගෙදර යන්න. යන ගමන් මිනිස්සෙකුට වෙරිගතිය නිසා ගීතයක් මතක් වෙලා ගායනා කරනවා. මේ ගීතේ අනිත් පුද්ගලයාගේ ශෝකයේ දුක අවසන්නක් ඒ නිසා ඔක කියන්න එපයි කියලා කිව්වා. වෙරි නිසා එහෙම පාලනයකට යටත් වෙන්නේ නැහැ කියන්න ගත්තා. ඊට පස්සේ ඔන්න මර පුද්ගලයාගේ කේන්තිය ආවා. කේන්තිය විසින් ඔහු පිටිපස්සෙන් ඔහුගේ මස්සිනාකම නැත්තම් නංගි බැඳලා ඉන්නේ මෙයා කියලා මතක නැහැ. පස්සෙන් පන්නන ගිහින් විහාගී කේන්තියෙන් යුක්තව ගෙදරටම පනලා ඝාතනය කළා. මේ හිරගෙහින් නැහෙන කතාවක් මේ කියන්නේ හරිද? දැන් හිරගෙට ගිය කතුවරයෙකුට පුවත්පත් ලේඛකයෙකුට කතාව කියනවා. මිනිත්තු 3ක් යුසුව නම් මට මේ වැඩේ වෙන්නේ නැහැ නේ. මට එල්ලුම් ගස් යන්න වෙන්නේ නැහැ. මගේ නංගිට ස්වාමි පුරුෂයත් නැහැ.
දැන් මේ ඝාතනය කළේ ආණ්ඩුව නැත්නම් අධිකරණය කියයි පුද්ගලයා කියලා. ඊට එහායෙන් බැලුවොත් මේ ඝාතනය කළේ ව්‍යාපාද විතර්කය නෙවෙයිද? මේ ලංකාවේ පුවත්පත් වාර්තා සතියන්තේ අරන් බලන්න මේ මිනිමැරුම් ගිනි තබා ගැනීම අතපය කපා ගැනීම මේ සියල්ල කරන්නේ කවුද කියලා. එතකොට තේරෙයි අපරාධ කරන්නේ මිනිසුන් ලවා ව්‍යාපාද විතර්කයයි විහිංසා විතර්කයයි විසින් කියන එක. ඉතින් ඕකට නීතියෙන් පාලනය දැම්මට පෞපිම විපාක විශ්වාස කරලා ප්‍රමාණවත් උත්තරයක් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ රට දුක්කටපත් කරන්නේ මේ මිනිසුන්ගේ චිත්තය රජයන්නා වූ බලවත් වෙන්නා වූ ත්‍රිද විතර්කය. මේ බලවත් වෙන තාක්කල් මම දකින්නේ නැහැ උන්ට ආගමික ජීවිතයක් තියෙනවා කියලා. සුදු ඇඳගෙන ඉන්න පුළුවන්, සිවුරු ඇඳගෙන ඉන්න පුළුවන්, බුදු පිළිම වලට වඳිනවා වෙන්න පුළුවන්, දාන දෙනවා වෙන්න පුළුවන්, තවත් පින්කම් කරනවා වෙන්න පුළුවන්. ඒවට විපාක වෙනම තියෙයි. අර ඕන එකක් තුල මේ ත්‍රිවිධ විතර්කයේ බලවත් වීම නම් වූ පරිහානිය සමාජයේ පිළිලක් වෙලා හමාරයි. එහි හානිය කාටවත් යහපතක් වෙලා තියෙනවද බලන්න. ඔය මම කියපු කතා ආශ්‍රයෙන් තව ගත්තක් ඒවට ඕන නම්. මෑතදී මම කතා කීපයක් ඔකට ඉදිරිපත් කළා මගේ මතකයේ තියෙන. කොටි පොතිපති ව්‍යාපාරිකයෙක් වයෝවෘද්ධ වෙලා ඉන්නවා ටිකක් අවුරුදු 40 කට බිරිඳ මියගිය නිසා තරුණ බිරිඳක් සහායට ගන්නවා. දැන් අර වයස් පරතරය අතර සැකය තරුණ බිරිඳ වෙනත් කවුරුත් එක්කලා සම්බන්ධ වෙයි කියලා. ඉතින් මේ සැකයේ දුරදිග ගොල් බහින් බස් වීම ගෙදර හැමදාම සමගියක් නැහැ. දැන් තරහ වෙලා ගෙදර යනවා ආයෙනවා තරහ වෙලා ගෙදර යනවා එහෙම. ඔහොම හැන්දෑවේ ගෙදර ආවෙලාවක කතාව දුරදිග ගිහින් එතනම යන්න හදනකොට ජනේලෙන් වෙඩි තිබ්බා. එතනම මැරිලා වැටුණා. දැන් ව්‍යාපාරිකාගේ ව්‍යාපාරයේ ඔක්කොම බංකොලොත් ඔහු එල්ලුම් ගස් අරයා පරලොව. දැන් මේ මොකද්ද කළේ? වෙඩි තුවක්කුව පාවිච්චි කරන්න ඔහුට හිත දුන්නේ ව්‍යාපාද විතර්කයේ විහිංසා විතර්කයේ. දැන් මොනවද කාටද යහපතක් සිද්ධ වුනේ? සියල්ල ඉවරයි නේද? දැන් මේ චිතේ හටගන්නා වූ විතර්ක නේද මේ අපරාධ ඔක්කොම කරන්නේ. මේ ගැන අවධානය නොකර කොහොමද සමාජයක් දුකින් ගලවගන්නේ? මේ ටික අයින් කරන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ වදාහරන්නේ. එතකොට මේක රජේන ආකාරයේ බලවත් වෙන ආකාරයේ තේරුම් ගත්තහම මේක මගේ අතින් වෙලා තියෙන්නේ මේ තාක් දුරට කියලා තේරෙනවා. දැන් විසාකාවට අදාළ පරිදි නම් මේ කරුණු 100ක් හදාගත්තොත් දුක් 100යි. ළමා කාලේ ඉඳලා මේක එක එක ආරෝහණ ක්‍රමයට ඉහළ යනවා. 100 නෙමෙයි 1000ක් විතර වෙන්නත් පුළුවනි. නමුත් බුදුන් වහන්සේ අවරෝහණ ප්‍රතිපදාවකුත් පෙන්නනවා. 190ට 80ට මෙහෙම ගිහින් එකක් දක්වා බස්සන්න පුළුවන් නම් එකක්වත් නැති තැන මේ ගැටෙන කරුණු එකක්වත් නැති තැන දුක් එකක්වත් නැත. ඒක කරන්න පුළුවන් කාටද? සෝතාච සවන් දිලා අනුගමනය කරන කෙනාට පමණයි. අන්න බණ අහනවා කියන්නේ මේ වැරදිලා යන හැටි සහ ඒක නිවැරදි කරගන්න ඕන ආකාරයේ තේරුම් ගන්න හැටි. කොයි වෙලාවෙද මේක එන්නේ? නින්දෙදී ආවට පාලනය කරන්න බෑ. අවදි වූ තැන් පටන් යද්දි එද්දි නැත්නම් ඇවිදිද්දි සිටගෙන සිටිද්දි නිදාන සිටිද්දි දිගාවි සිටියේදී වාඩි වී සිටියේදී හතර ඉරියව්ව තිට්ටන් චරන්නේ සින්නවා සයනවා. ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් දොරවල් පහෙන් දරුවන් සමග සිටියේදී දරුවන්ට උගන්වන්නට ගියාම ගුරුවරුන්ට එහෙම නැත්නම් සේවකයෝ පාලනය කරන්න ගියාම ස්වාමි පුරුෂයන්ට වැඩිහිටි නිවාසයක් පාලනය කරන්න ගියාම පාලිකාවට ලදරුව පාලනය කරන්න ගියාම පෙරපාසල් පාලිකාවට මගියා පාලනය කරන්න ගියාම කොන්දොස්තර මහත්මයාට වාහන එලවන්න ගියාපුවම අන් අයගේ බාධා නිසා රියදුරු මහත්මයාට මේ ඔබ මේ කතා කරන භාෂාවෙන් කියන යකා එනවා. මරාණ මැරෙන්න හිතෙනවා. දැන් මේ ඔබද මාරයාද? දැන් ඔබේ අතපය මෙහෙවන්නේ වචන මෙහෙවන්නේ මේ ත්‍රිවිධ විතර්කේ නම් ඒ ඔබද? ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාරන මම. කය මම නෙමෙයි. ලෝභයේදී ලෝභය මම, ද්වේෂයේදී ද්වේෂය මම, ඊර්ෂ්‍යාවේදී ඊර්ෂ්‍යාව මම, වෛරයේදී වෛරය මම, පවයේදී පව මම, පරිගැනීමේදී පරිගැනීම මම. විතරක් නෙමෙයි පිනේදී පින මම, ධානයේදී ධානයත් මම වෙනවා. ඒ මම හඳුනාගත්තේ නැහැනේ කෙස්ලොම් නියදත් ටික අනම් කරලා ඒකේ මම නෑ කිව්ව ඇරුණාම. ඒ මොහොතට එන දේ මමත්වෙන් ගැනීමෙන් මිදෙන්න පෘථග්ජනට බෑ කියලා බුදුන් වහන්සේ වදාරන්නේ. ඒ තන් මම. ඒ මොහොතේ ඇසෙන්ද කනෙන්ද නාසයෙන්ද හිතට ආවේ යම් දෙයක් එය මමත්වෙන් ගත්තාම ප්‍රතික්‍රියා දක්වන්නට යනවා. එතකොට සම්පූර්ණයෙන්ම පෘථග්ජනයාගේ ක්‍රියාවලිය මමත්වයේ ක්‍රියාවලියක්. ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහෙන් අන්තයට ගිහින්.
දැන් මේක එනවට කියන නම මොකද්ද? අදාළ කාරණයක් නිසා බාහිර අවුව වැස්ස පින්න නිසා හෝ බඩු මිල ඉහළ යන නිසා හෝ පහළ යන නිසා හෝ Tamanට පාඩුවක් වෙන නිසා හෝ ඡන්දෙන් දින පරද නිසා හෝ තව මොනකී මේකී කාරණා නිසා uppannam හදාගත්ත දේ හිත ඇතුළේ තිබිලා එළියට එනවා. ළමා කාලේ ඉඳලා යම්තාක් පෝෂණය කරගත්ත මට්ටමක් එළියට එනවා. හංගන්න බෑ. uppannam කියන්නේ ඒකයි හටගන්න එක. දැන් කාම විතර්කයේ ඉපදුනහම විකෘති කාමයන් තුල කාම අපරාධ ඉටු කරගන්න. හොඳ කියන්නේ අපරාධ පැත්තට. ව්‍යාපාද විතර්කයක තුනහම ගහන මරණ කපන කරන තැනට විහිංසාව විතර්කයේ දක්වා ගිහිල්ලා පරිගන්න, ගිනි තියාගන්න, ධනය විනාශ කරගන්න, ජීවිත විනාශ කරගන්න. දැන් ඔබ දැක්කද මේ සමාජයට දුකටපත් කරන මායя හැංගිලා ඉන්නේ පෘථග්ජන මිනිස්සුන්ගේ හිත ඇතුලේ කියලා? මෙයාට පාලනයක් නැහැ ආපුහම කියලා. මේකට කියන නම මොකද්ද බුදුන් වහන්සේ? අප්පහාන සංඥා. uppannam කාම විතක්කං අදිවාසේති නප්පජහති නවිනෝදේති නබ්‍යන්ති කරෝති නාන භාවං ගමේති. uppannam ව්‍යාපාද විතක්කං uppannam විහිංසා විතක්කං. පිළිගන්නවා ආපු ගමම. ඒ අදිවාසී කියන්නේ පිළිගන්නවා. නප්පජහති බහැර කරන්න කල්පනා ඉම්මිදෙන්න කල්පනා කරන්නේ නැහැ. ගැහුවොත් ගහන්න බැහුවොත් බන්බනින්න යනවා. වීරයෙන් එයින් මිදෙන්න ඕන කියන ඕනකම පෘථග්ජනයින්ට තේරෙන්නේ නැහැ. ඒක වැරදි කියන්න දන්නේ නැහැ. ඒ වගේම අවසන් කිරීමේ ඕනකමක් නැහැ. පවත්තන්න ඕනේ. යලිත් හට නොගන්න ආකාරය ඉවර කරගන්න ඕනකමක් නැහැ. ඒක හෙට ගන්න තියෙනවා. දැන් මෙහෙම යම්කිසි ඔබට පාඩුවක් ආදී දේවල් සිද්ධ වුණාම මේක අරගෙන මොකද කරන්නේ? මටත් වෙලාවක් ආවාවිකෝ කියනවා නේද? කොකාටත් වාරයක් නම් තිත්තයටත් වාරයක් කියනවා නේද? ඒ මොකද කරන්නේ? ඒත් බුදුන් වහන්සේ වදාරනවා තණ්හානුස වශයෙන් ඉතුරු කරනවා කියලා වචනයක්. ඒක සිංහලෙන් ගත්තාම පස්සේ ගන්න තියෙනවා. පස්සේ ගන්න තියපු හැම දෙයක්ම පස්සේ නැවත උපදිනවා. එතකොට නැවත උපදීමේ දුක විඳින්න වෙනවා. ලෝභය, ද්වේෂය, මෝහය ඉපදුනහම සැප තියනවාද කාටවත්? ඒ නැවත ඉපදීමේ දුක. ඔබම නේද ඒක තැබුවේ? කොහොමද තබන්නේ? තබන පාර පෘථග්ජනයාගේ වැඩක්. නොතබා අවසන් කරන පාර තමයි මේ සෝතාච සවන් දීමෙන් ඉගෙන ගන්න ඕනේ. ඒක තමයි මේ පලිබෝධ සම්බන්ධයෙන් ඇතාට උගන්වන සටනට යන හැටි. දැන් ඔය සටනේ සමහර විට මෙතන වචන තියෙනවා, සමහර ඊළඟ එකේදී කාරණේ බලන්න පුළුවන් හොඳටම. අන්න ඒ වගේ අපි මේ අපේ ජීවිතයේ මේ හතුර අපිට තර්ජනය කරන හැටි, අපිව පාලනය කරන හැටි, අපෙන් වැඩ ගන්න හැටි අපිට කල් තියා තේරෙන්න වෙනවා. ඒ වෙලාවට ඔබේ ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, උගත්කම මේ මොකක්වත් නැහැ. මට මැරෙනවා අපි උන්නේ මොනවා වුණාද දන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් අන්තරාමල සූත්‍රයේ කොහොමද තියෙන්නේ? අනත්ත ජනනෝ ලෝභෝ, අනත්ත ජනනෝ දෝසෝ, අනත්ත ජනනෝ මෝහෝ. අනර්ථයක්මයි ජනනය කරන්නේ. ලෝභෝ අත්තං න ජානාති, දෝසෝ අත්තං න ජානාති, මෝහෝ අත්තං න ජානාති, ධම්මන්න පස්සති. අර්ථයක් යහපතක් දකින්නේ නැහැ, හොඳක් පේන්නෙම නැහැ. යම් විටක ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් යම් මුසඹත් වූ විට යම් දෝසං සහතේ නරං අන්දන්තමං තදා හෝති. ඔහු අන්ධෙක්. ඒ අන්ධ භාවය නේද මේ සියලුම ගිනි තබා ගැනීම, විනාශ කර ගැනීම කරන්නේ. ඒ අන්ධ භාවය නේද සහෝදරයෝ ભેද බින්න කරන්නේ. ඒ අන්ධභාවය නේද නැකත් බලා අරන් ආපු මනමාලිය සහ මනමාලයා හතුරන් බවට පත් කරන්නේ. ඒ අන්ධභාවය නේද අසල්වාසීන් සමග කොක්ක දාගන්නේ. ඒ අන්ධභාවය නේද ගුරුවරු සහ ශිෂ්‍යයෝ බෙදී යන්නේ. ඒ අන්ධභාවය නේද ස්වාමියා සහ සේවකයා අතර ගැටුම් හටගන්නේ. මේ ලෝකේ සියලුම අවුල් මේ අන්ධභාවය තුල කියලා තේරෙනවා නම් ඔතෙන්ද ඕනේ නැති බුද්ධ ආගම කොහාටද ඕනේ? මේක දුරු කර ගැනීම සඳහා ගත කළ යුතු ආධ්‍යාත්මික ආගමික ජීවිතය මැරිලාද ගත කරන්න ඕන අපි? අනාගත බුදුන් හැම වෙලාවද ගත කරන්න ඕන? මේ ජීවිතේ නම් දුක, මේ ජීවිතේ දුකින් මිදෙන්න වෙනවා. මේක තියෙන්නේ ඒක නෙමේ පාර. තව ටිකක් කියලා දෙන්නම් මම. දැන් මේක එන හැටි. ඇසෙන් කනට කනෙන් නාසයට කාරණා ගැටෙනකොට හිතට ආපුවම දැන් ඒ මොහොතට තමයි ඒතන් මම කියන්නේ. දැන් ද්වේෂය මම, ලෝභය මම, ඊර්ෂ්‍යාව මම, ක්‍රෝධය මම. ඒතන් මම නම් ඒතෝහං අස්මින්. මම මගේ. මගේ නම් මගේ ආත්මය. ආත්මය කියන්නේ ජීවිතේ නෙමෙයි. ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් පලි ගන්න යන්නේ ආත්ම කොට අරගෙන. දැන් මේක
සිදුවෙන හැටිත් ඕනනම් කියන්න පුළුවන්. නමුත් ඒ සඳහා පොඩි අවබෝධයක් තියෙන්න වෙනවා. මේක ඇස තුල, කන තුල, නාසය තුල ආපු අරමුණ තුල සිදුවෙන ආකාරය බුදුන් වහන්සේ පෙළ දහමක් වශයෙන් පෙන්වලා තියෙනවා. මේ සසරට හේතු බැඳෙන හැටි. ඇහි ගත්තත්, කනේ ගත්තත්, නාසයේ ගත්තත් මේ කාරණා එකතු වෙනකොට තින්නම් සංකති පස්සෝ කියලා කියනවා. බාහිර කාරණා සහ චිත්තාභ්‍යන්තරයේ තිබෙන කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ එන එක තමයි මේ පස්ස කියන්නේ. අතීතේ එන එක එතෙන්ට. දැන් ඒ ඊර්ෂ්‍යාව, ඒ ක්‍රෝධය, ඒ වෛරය විඳින එක තමයි පස්සපච්චා වේදනා කියන්නේ. ඒකත් එක්කලා ඒකට ඇලෙනවා ගැටෙනවා තමයි තණ්හා නැත්තම් මම කොට ගන්නවයි කියන්නේ. තණ්හා වුණොත් අර යලි හට ගන්න හේතු ඉතුරු වෙනවට තමයි චිත්ත අභ්‍යන්තරයට බැස ගන්න හේලනවට තමයි උපාදාන කියන්නේ. චිත්ත අභ්‍යන්තරේ නිදා ගන්නවට තමයි භව කියන්නේ. අන්න ඉදිරියට ගන්න තෙබ්බුවා. අන්න සසර හැදුවා. තණ්හා උපාදාන භව අවිද්‍යා සංඛාරා. ඇහැ තුලත්, කන තුලත්, නාසය තුලත්, දිව තුලත්, කය තුලත්, සිත තුලත්, ලෝභයේදී, දේශයේදී, මෝහයේදී, පවේදී, පිනේදී, ධානයේදී මමත්වෙන් ගත්තොත් මඤ්ඤමානෝකෝ බික්කු බද්දෝ මාරස්ස කියන්නේ තණ්හා උපාදාන භව අවිද්‍යා සංඛාරා. ඔන්න අපි කරන වැඩේ බුදුන් වහන්සේ ශාස්ත්‍රීයව පෙන්නනවා. දැන් මේකට කියන්නේ පමාව. මේ භාවනාව නෙමෙයි. මේ වළක්වන එක තමයි බුදුන් වහන්සේ ඊට පස්සේ පටිසෝතගාමී ප්‍රතිපදාව. සතුරන් මැරීම කියලා පෙන්වන්නේ. අපිට මේකට බොහෝ කල් පුරුදුනේ ආවහම එකතු වෙන්න. තරහ ආවා එකතු වුණා. වෛරය ආවා එකතු වුණා. ගහගත්ත බැනගත්ත කප ප්‍රතික්‍රියා දක්වන්නම ගියා යරුණාම මේක සංසිඳවන පාරක් අපට පුරුදුනේම නැහැ. තවත් ටිකක් එහාට හොයාගන්න වෙනවා. අදිවාසේති අදිවාසේති නප්පජහති නවිනෝදේති නබයන්ති කරවතේ නානභාවං ගමේති ත්‍රිවිධ විතරකයේදී අපි කරන මෝඩකම නම් එතෙන්ද බුදුහාමුදුරුව ආදේශකයක් ඉදිරිපත් කරනවා. නාදිවාසේති එක බාර ගන්න එපා. පජහති බැහැර කරන්න. විනෝදේති වීරියෙන් අවසන් කරන්න බලන්න. ව්‍යන්ති කරවතේ අවසන් කරන්න බලන්න. වීරිය යොදා එකට නොවී ඉන්න බලන්න. ආයෙත් හට ගන්න නැති ලෙස බැහැර කරන්න බලන්න. අනභවං ගමේති. මොකද්ද භාවනාව දැන්? කාම විතර්කයේදී, ව්‍යාපාද විතර්කයේදී, විහිංසාව විතර්කයේදී ඒකට එකතු නොවි අවසන් කරන එක භාවනාව. එකතු වීම පමාව, එකතු නොවි අවසන් කරන එක භාවනාව. විදර්ශනා භාවනාව. ඔන්න බුදුහාමුදුරුවෝ අපට ආපහු යන පාර උගන්වනවා. දැන් මේ එකතු වෙන එකට තමයි මගේ මම මගේ ආත්ම නැත්නම් නිත්‍ය සුඛ ආත්ම කියලා කියන්නේ. වචනෙන් කිව්වේ නැති වුණාට. දැන් එතකොට මම කවුද? ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය කියන කටයුතු කිරීම තමයි මමත්වයේ ක්‍රියාවලිය. මඤ්ඤමානෝකෝ බික්කු බද්දෝ මාරස්ස කියන්නේ එහෙම ගත්තොත් නුඹ සතරට අහු වෙනවා. ඒක ආපු එකට එකතු නොවුනොත් සිතේ පවතින න්‍යායක් තියෙනවා. අර හටගත්ත ගමන් නැසෙන එක. හටගත් එකට එකතු වුනොත් පවතිනවා. එකතු උනේ නැත්නම් මිය යනවා. අන්නේ එකතු නොවීම යන එකට තමයි සංස්කාරයන්ගේ අනිත්‍ය බලනවා. නැත්නම් සතියෙන් එකතු නොවි සිහිය පාවිච්චි කරලා එකතු නොවි නාදිවාසේති කියන්නේ ඒකයි. ඉවසන්නේ නැහැ. දැන් මෙන්න මේ කාරණා ටික බණක් අහලා මේ අපි පෙන්වුවේ ත්‍රිවිධ විතර්ක සඳහා පමණයි. මේක කාරණා කීපයක් තුල තියෙනවා. ඔබ දුක හේතුව වශයෙන් ඉගෙන ගන්න පෘථග්ජනයාගේ නැති උතන මාර්ගයට යන්න පුළුවන්. අනිදුක්ඛානාත්ම වශයෙන් ඉගෙන ගන්න නිත්සුකාත්ම පෘථග්ජනයාගේ වැඩේ බලන්න ඕන අනිදුක්ඛානාත්ම. එහෙම නැත්නම් මරණ සතිය වශයෙන් ඉගෙන ගන්න මේක ඉස්සරහට තබන එක මරණ සතිය නෙමෙයි ඉතුරු නොවි අවසන් කරන එක මොහොතක් පාසා මරණ සතිය. පටිච්චසම්පාද වශයෙන් බලන්න ඉස්සරහට තියෙන එක අනුලෝම පටිච්චසම්පාදයේ නොතබා අවසන් කරන එක පටිලෝමය. ඔය ඔක්කොගේම පෙන්වන්නේ එක දෙයක්. මොහතක සිතෙහි හේතු ඉතුරු කොට අවසන් කිරීම පමාහෙවත් අවශේෂ නිරෝධයයි. හේතු ඉතුරු නොවි අවසන් කිරීම විදර්ශනාහෙවත් නිරවශේෂ නිරෝධයයි. ඔන්න මේ ටික අංග සම්පූර්ණයෙන්ම අහගත්තාම සෝතාච බණ ඇහුවා. වෙන්න ඕන දේ දන්නවා. දැන් යුද්ධේ පටන් ගත්ත හැකි. බලමු මොකද කරන්න කියලා. ඊටු ටික කියන්න ඕනනේ. තවත් නැත්නම් විස්තර තියෙනවා කියන්න. කතංච බික්කවේ රඤ්ඤෝ නාගෝ හන්තාච හෝති. කොහොමද දැන් මේ ඉගෙන ගත්ත ඇතා නසන්නේ? මොනවද නසන්නේ? ඔබ බලන්න බුදුහාමුදුරුවෝ මේ යුද්ධේ ඒ කාරණා ටික ඊට පස්සේ අපට ගලපන හැටි. ඉදවික්කවේ රඤ්ඤෝ නාගෝ සංගාමගතෝ හත්තිම්පි හන්ති. හත්ත
රූහම්පි හන්ති අස්සම්පි හන්ති අස්ස රූහම්පි හන්ති රතම්පි හන්ති රත තම්පි හන්ති පත්තිකම් හන්ති එවං කෝ භික්කවේ රඤ්ඤෝ නාගෝ හන්තා හෝති. මේ උපැස්සියෝලේ පොඩි දුර්වලකමක් තියෙනවා. අකුරු පේනවා අඩුයි වෙලාවකට අලුතින් ගන්න ඕන. ඒ නිසා ටිකක් අමාරුවෙන් කියන්නේ එළිය ළඟ නැතුවම ඈතනේ තියෙන්නේ. මහණෙනි රජුගේ ඇතා කෙසේ නසනුයේ වේද. ඔන්න දැන් රජුරවන්ට ඇතා පුරුදු කරලා දැන් යුද්ධයට යවනවා. රජුගේ ඇතා සංගාම භූමියට ගියේ පළමුව ඇත් හමුදාව නසයි. ඇතා නසලා ඇතා ඇත් ගොව්ව නහනවා. අස්සයා නසනවා අස් ගොව්ව නහනවා. රිය නසනවා රිය පදවන පුද්ගලයා නසනවා. පාබල හමුදාව ඝාතනය කරනවා. පාලියෙන් ඕක සිංහලෙන් තියෙන එක ටිකක් මම සරලව මතක් කළේ. රිය නසයි රිය නැගී යෝධයාද නසයි. පාබලද නසයි. ඒ කියන්නේ ඒ කාලේ තිබුණ ඇත්තස්සේ පාබල සිව් සතුරංග සේනාවම දැන් යුද්ධයට ගිහින් ඝාතනය කරනවා. දැන් මේ රජ්ජුරුවන්ගේ ඇතා යුද්ධය ජයග්‍රහණය කරන්න ඝාතනය කළා යවුතු සිව් සංඝ සේනාව බුදුන් වහන්සේ අපට ගලපලා අපට කවුද ඝාතනය කරන්න කියන්නේ? ඔන්න භාවනාව. ඔන්න යුද්ධය. ඔන්න කෙලෙස් සතුරන් නැසන යුද්ධය. අපි බලමු මොකද කියන්නේ කියලා. කතංච බික්කවේ බික්කු හන්තා හෝති. කොහොමද භික්ෂුව නැත්තම් භික්ෂුණී උපාසක නැත්තම් උපාසිකාව මේ දුකින් මිදෙන්න කැමති පුද්ගලයා මොනවද ඝාතනය කරන්න ඕන? ඉද බික්කවේ බික්ඛු uppannam kama vitakkan nadiwaseti pajahati vinodeti vyanti karoti anabhavam gameti. uppannam vyapado vitakkan nadiwaseti pajahati vinodeti vyanti karoti anabhavam gameti. uppannam vyapado vitakkan nadiwaseti pajahati vinodeti vyanti karoti anabhavam gameti. මොකද මේ කියන්නේ? කාම විතර්කය ව්‍යාපාද විතර්කය උපදින්න දෙන්නේ නැතුව ඇස් දෙක පියාන්න හරි මොකක් හරි අරමුණක් කරන් වලක්කන් ඉන්න කියලා කියනවාද? නෑ. අවදි වූ තැන් පටන් මේක තම තමන්ට අදාළ ශේස්ත්‍රවල ඇඟ රත් වෙනකොට දැනෙනවා එනවා. දැන් සිහිය නැත්නම් එකතු වුණා. නසන්න බෑ. එකතු වුණොත් නසන්න බෑ. ඒ ඉගෙනගෙන නෑ. යුද්ධ දන්නේ නෑ. දැන් පෘථග්ජන පුද්ගලයා මේ යුද්ධ දන්නේ නෑ. ඔන්න දැන් තේරුම් ගත්ත පුද්ගලයාට ආවහම බලමු මොකද කියන්නේ කියලා. uppannee පාපකේ අකුසලේ ධම්මේ නාදිවාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභාවං ගමති එවං කෝ භික්ඛවේ භික්ඛු හන්තා හෝති. ඔන්න ඔහමයි භික්ෂුව නසන්නේ. දැන් මේ කෙලෙස් නසන හැටි නෙවෙයිද තියෙන්නේ? භික්ෂුව හෝ භික්ෂුණී උපාසක උපාසිකා නිවන් මඟ වන පුද්ගලයා ත්‍රිවිධ විතර්කයේ ප්‍රහාණය කෙලෙස් නැසීම කියලා මේකේ තිබෙනවා නම් ඒ මමද දේශනා කරලා තියෙන බුදුරජාණන් වහන්සේද? ත්‍රිවිධ විතර්කයේ උපදින්න එපා කියලා තියනවාද? අපි හදාගත්ත මෝඩකමක් තියෙනවා. බණ තේරෙන්න ඉස්සෙල්ලා අවුරුදු 10 නම් 20 නම් 30 නම් 70 දක්වා ඔක හදාන්න තමයි තියෙන්නේ. ඒකයි මම මේ දරුවන්ට කියන්න උත්සාහ කරන්නේ 70ක් දක්වා ගින් හදන්න ගියොත් ගොඩාක් හදන්න තියෙනවා. අමාරුයි. 20න් 25න් තේරුම් ගත්තොත් ටිකක් අඩුයි. දැන් හදන්න ලේසි. දැන් අර ආරෝහණ ප්‍රතිපදාවේ වැඩි කරගෙන යනවා වෙනුවට අඩු කරගෙන ගිහින් අවුරුදු මේක දීලා තියෙන්නේ අවුරුදු 7යිනේ උපරිම මාස දවස් 7යි අවුරුදු 7යි බුදුන් වහන්සේගේ යැපවීම. එදාට ඔවුන්ට නිවිලා ජීවිතය ගත කරන්න පුළුවන් වෙයි. ඔවුන්ගේ ජීවිතේ බිරිඳ සහ සැමියා වශයෙන් ගිනි තියාගන්න එකක් නැහැ. සහෝදරයෝ වශයෙන් ඉඩම් ඉල්ලා මරා ගන්න එකක් නැහැ. ඔය අවුල් මොකක්වත් හිට වෙන එකක් නැහැ. මොකද ත්‍රිවිධ විතර්කේ නැතිදහම සටන් කරන්න ගහ ගන්න මරා ගන්න කෙනෙක් නැහැ. එතකොට ප්‍රශ්න නීති අනුකූලව විසඳෙයි. ලේනරක් වෙන එකක් නැහැ ඔය තරම්. ඒ නිසා බුදු සමයේ මේ ප්‍රායෝගිකත්වයේ මිනිසාට ජීවිතේ විඳවන්න නෙමෙයි උගන්වන්නේ විඳින්න. හැකිතාක් ඉක්මනින් මේ තුන් දෙනා ජීවිතෙන් එලවා ගත්තොත් තමයි ජීවිතේ විඳින්න හම්බ වෙන්නේ. මොවුන් හිටියොත් නම් විඳින්න දෙන්නේ නැහැ ජීවිතේ. ජීවිත අවසානය දක්වාම විඳවන්න වෙනවා. බලන්න. වෙන මොකුත් කරන්න කියලා නැහැනේ. ඇඳුම් මාරු කරන්න කියලා නැහැ, කෙස් බූ ගන්න කියලා නැහැ, රස්සාව නවත්තන්න කියලා නැහැ, අම්මට සලකන්න එපා කියලා නැහැ, හරි හම්බ කරන්න එපා කියලා නැහැ, සමාජයට උදව් උපකාර කරන්න කියලා නැහැ, එපා කියලා නැහැ. යහපත් ක්‍රියාකාරකම් කිසිවක් නවත්තන්න ඕන නැහැ. නමුත් ඒවායේදීම කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ එනකොට එයාට නම් ඉඩ දෙන්න එපා. එයා මරන්න ඕනේ.
මේ ඔය තියෙන ත්‍රිපිටකයේ සියලු කෙලෙසුන් නැසා රහත් භාවයට පත් වේ කියලා මේ ත්‍රිවිධ විතර්ක ප්‍රහාණය. දැන් පහන සංඥාරම් බලමු මේක නෙමෙයිද තියෙන්නේ කියලා. ගිරිමානන්ද සූත්‍රයේ දස සංඥාවල අනිත් සංඥානත් සංඥාකින් පහන සංඥා කියලා තියෙනවා. ඒකේ තියෙන්නේ මෙන්න මේ ත්‍රිවිධ විතර්කයේ උපදින වෙලාවට ඒක එකතු නොවෙනවා නම් නාදිවාසේති. එහෙනම් බහැර කිරීම පජහති. එහෙනම් වීරයෙන් නැවත නැවත එනකොට නැලිලිත් බහැර කරන එක විනෝදේති. ව්‍යන්ති කරෝති අවසන් කරන එක ඉදිරියට තියලා අවසන් නොකරන එකට අනභවං ගමේති. අපි මමත්වයෙන් ගත්තොත් ඉදිරියට තියලා අවසන් කරනවා. එතකොට යලි උපදිනවා. ඒ සසර හදන පාර. උපාදාන වෙලා චිත්තාභ්‍යන්තරේ බැස ගන්න පාර. ආපු එකට එකතුනේ නැත්නම් වර්තමානයකුත් නැහැ අනාගතයකුත් නැහැ. ආපු එක දුර වෙලා යනවා. දැන් අර ආපු එකට කියන්නේ උපන්න කුසල් පරණ කරපු එකක් නේ ඒක. දැන් එනවා. ආවට අපි ගෙදරට වැද්ද ගන්නෑ. යන්න කියනවා පිටින්ම. වගේ නාදි වාසේති කියන්නේට එකතු නොවි අවසන් කරනවාට. මෙන්න සටන. දැන් මේකට තේරුණා නම් වෙලාවක් ඕනේද? අමුතුවෙන් ඇඳුම් ඇඳ ගන්න ඕනේද? මධ්‍යස්ථානයක් තෝරගන්න ඕනේද? නෑ අවදි වූ තැන් පටන්. නින්දට යනතුරුම. තම තමන්ට අදාළ ශේස්ත්‍රයේ පොඩි අවබෝධයක් තියෙන්න ඕන අවධානයක් තියෙන්න ඕන මගේ ළඟ මේ ඇතුලේ මේ හතුරා ඉන්නවා. හැංගිලා ඉන්නේ. එතන අල්ලන්න බෑ ඉන්න තැන. නමුත් ගිනි කූරයි පෙට්ටියයි හැප්පෙනකොට ගින්දර උපදිනවා වගේ ගැටෙන්න කාරණා ඉදිරියෙන් යෙදෙනකොට තමන්ගේ ඇතුළත තියෙන කොටස එළියට එනවා. ඉන්නවා මැරෙනවා පේන්නේ. ආවෙලාවට අල්ලලා එළියට දාන එක තමයි බුදුදහමෙන් උගන්වන්නේ. එන්න එපා කියලා නෑ. අන්න අපි පුරුදු කළේ ආවෙලාවට එයාගෙන් වැඩ ගන්න. ඒකට කියන්නේ අදිවාසේති නප්පජහති නවිනෝදේති නබ්‍යන්ති කරති අනභවං ගමේති. පේනවද මිනිස්සු ප්‍රමාදේ ලක් වෙලා ඉන්න හැටි? දැන් මේක තේරුම් ගත්ත පුද්ගලයාට ඔන්න බලන්න දැන් පැහැදිලි කරන්න යනවා. ඥානතෝ හම්බික්කවේ පස්සතෝ ආසවනං කයං අදාමිනෝ අජානතෝ නෝ අපස්සතෝ. අසක්ක සූත්‍රයේ තියෙන එහෙමනේ. මහණෙනි මම දන්න කෙනාට දක්න කෙනාට ආශ්‍රයන්ගේ ෂය කිරීම කරමි. මොනවද දන්න කෙනාටද? මේ අවස්ථාව නුවණින් මෙනෙහි කිරීම දන්නා කෙනාටයි දක්නා කෙනාටයි. දැන් ඔය ඉන්නවා මැරෙනවා කියන මොහොතට මොකද ඔය වෙන්නේ? සිහිය නෑනේ. එකතු වෙනවා කියන එකේ. ඒක තමයි ප්‍රමාදය කියලා කියන්නේ. දැන් ඔබ පිළිගන්නවද බුදුදහමේ සතිය කියලා කියන්නේ මෙන්න මේක එනකොට එකතු වෙන්නේ නැතුව ඉන්න දියුණු කරන නුවණ කියලා. සිහියෙන් කටයුතු කිරීමයි කියන ලද අප්‍රමාදයේ නිවනට මගය. අර එකතු වෙනවට ප්‍රමාදය කියනවා, එකතු නොවෙනවට අප්‍රමාදය කියනවා. එකතු නොවි බැහැර කිරීම. මේක අරමුණ තුළ තියෙනවා සූත්‍රයේ පෙන්වන්නම් තව ටිකක් වෙලා යනකොට මම අරමුණක් තුළ මේ සිද්ධිය සිදු වෙන ආකාරය. දැන් ඔන්න ඔබට මේක තේරුණා නම් මොකද කරන්න ඕන? යුද්ධේ. ඝාතනය. ඇතා සතුරු හමුදාව ඇත්තස්සේ පාවල සියලු දෙනාම ක්‍රමයෙන් ඝාතනය කරනවා යුද භූමියේදී. ඔබේ යුද භූමිය ඔබේ ජීවිතයයි අවදි වුණ තැන් පටන් නින්දට යනසු ඇහැ කන නාසය දිවකයයි ඔබේ සතුරා කාම විතර්කයයි ව්‍යාපාද විතර්කයයි විහිංසා විතර්කයයි. ඇතාට උපදෙස් දුන්නා වගේ බුදුහාමුදුරුවෝ බණ කියලා තියෙනවා ඉවසන්න එපා, බාර ගන්න එපා, මමත්වෙන් ගන්න එපා, අනිත්‍ය බලන්න. අනිත්‍ය බලන්නේ කෙස්වලනේ අපේ සමාජය තාමත් මල්වලනේ. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය බලන්න කියලා. හොඳයි මේ මම ගහනවා මරනවා කපනවා කොටනවා කියන එකේ තේරුම මම මගේ ආත්ම කොට ගැනීම නේද? එහෙනම් ඒකට කියන්නේ සුඛ ආත්ම කොට ගත්තා. ඒකට ගත්තේ නැත්නම් අනිත්‍ය නේද බලලා තියෙන්නේ. එතකොට ඒ උපන් ලෝභය, උපන් ද්වේෂය, උපන් මෝහයට අපි එකතු වෙන්න ඉඩ නැත්නම් ඒක ඉතුරු නැතුව නැති වෙනවා. ඒකට නේද අනිත්‍ය කියන්නේ. දැන් අනිත්‍ය නිසා දුකද හම්බ වෙන්නේ, අනිත්‍ය නිසා දුකින් මිදීමට හම්බ වෙන්නේ. ලෝභය, දේශය, මෝහය අනිත්‍ය වෙනකොට හම්බ වෙන්නේ මගඵල නම් ඒ දුකද හම්බ වෙන්නේ? මට කවුරු හරි කියන්නකෝ යදනිච්ඡන් තන් දුක්ඛං යද් දුක්ඛං තදනක්ඛා කියන පාලියෙන් තියෙන පාඩය සිංහලට පරිවර්තනය කළේ කවුද මෙහෙම? යමක් අනිත්‍ය නම් ඒක දුකක්ලු. ඒ බුදුහාමුදුරුවෝ එහෙනම් පංච උපාදානස්කන්ධය අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න කියලා තියෙන මිනිස්සු දුකටපත් කරන්නනේ. ඇයි අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බැලීමේදී සෝවාන් වෙලා කියලා දුකටපත් වෙනවද? බුදුරජාණන් වහන්සේද වැරදි අපේ අයද වැරදි කියලා ඥානවන්තයින් තේරුම් ගන්න. පාලියේ යදනිච්ඡන් තන් දුක්ඛං යන් දුක්ඛං තදනත්තා වැරදි නෑ. සිංහලට යමක් අනිත්‍ය නම් ඒක දුකයි, දුක නම් ඒක අනාත්මයක් කියන පදේ වැරදි.
අරක යමක් අනිත්‍ය නම් ඒ මගේ නොවේ නම් ඒක මගේ මම නොවේ. එහෙනම් ඒක මගේ ආත්මය නොවේ. මොකද්ද යම? ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය. හරිනේ ඉතින්. මම කොට ගැනීමෙන් මායයට බැඳී මම කොට ගත්තේ නැත්නම් අනිත්‍ය වෙන්නේ. බුදුදහමේ තියෙන ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය අනිත්‍ය බලන්නනේ. අපි මොනවද මේ අනිත්‍ය බලන්නේ? අන්න එහෙමයි අපිට මේක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. දැන් මේ මොකද්ද කියන්නේ? සද්ධර්මස්සවණය පළමු කාරණාව. තමා ඇතුළත තමන්ගේ ක්‍රියාකලාපේ සිතේ කය ක්‍රියාකලාපේ ඉගෙන ගන්න. සත්පුරුෂ සංසේවයේ සද්ධර්මස්සවණය. දැන් අර uppannam කාම විතක්කේදී uppannam විහිංතා විතක්කේදී ව්‍යාපාද විතක්කේදී අන්න සිහිය එතෙන්ට ඕනේ. උපන් එකට එකතු නොවි බැහැර වෙන්න අරින්න. ඒකටයි සිහිය ඕනේ. සිහියෙන් කටයුතු කිරීම කියන්නේ අප්‍රමාදය කියන්නේ මේ එකතු නොවි අවසන් කරන එකට. ඔය පුත්වල පෙන්වන්නේ සියලු කෙලෙසුන් නැස අරහත්වේ ඔය කෙලෙස් නැසන හැටිනේ පෙන්වන්නේ. අතන පෙන්වනවා සිවුරංග සේනාව නැසන හැටි මෙතන මේ ත්‍රිවිධ විතර්කයේ හතර ටික මේ. මොකද්ද කියන්නේ? uppන්නේ පාපකේ අකුසලේ ධම්මේ උපදින ඒ මොහොතේ ඇහෙන් කනෙන් නාසයෙන් නැවත නැවත උපදින අකුසල් දහම්හි සත නොඇලෙයි. හිත නොඇලෙයි. හැරපියයි, බැහැර කරයි, විගතාන්ත කරයි. ඔය විගතාන්ත කරයි කියන එකේ තේරුම අර අවසන් කරයි කියන එක. අනභාවයට අභාවයට පමුණුවයි කියන්නේ යලි හට ගන්න නැති ලෙස අවසන් කරයි. දැන් මේක හතරක් නෙමෙයි එකක්. උපදින එක නේද? ඇහෙන් උපදින එක, කනෙන් උපදින, ආසෙන් උපදින එක, දිවෙන් උපදින එක වෙලාව තියෙනවා නම් ඕන තරම්. දැන් මොකද කරන්න ඕන? මට මෙහෙමයි මතක් වෙන්නේ. ඔය ආයතන තියෙනවානේ. ආයතන වලට ගේට්ටු දාලා තියෙනවා. තාප වැඳලා තියෙන්නේ. මොකද වටිනා දේවල්. ගේට්ටු මේ අර හිරගෙදර හොරකම් කළාට අනිත් තැන් වල එහෙම දාන්න බෑ. පිටින් ගෙනියන්න බෑ. ගේනවා නම් හොරබඩු ගේට්ටුවෙන්, පිට කරනවා නම් ගේට්ටුවෙන්. හොඳයි ගේට්ටුවට දාලා හිටියොත් මුරකාරයෙක් හොඳටම දැනුවත් කරලා පොලිස් තුනකෙක්ද සහිතව හරි නැත්තම් එතකොට පුළුවන් ද හොරබඩු ගෙනියන්න? හොරබඩු ඇතුළට ගේන්න. ඔහු හඳුනා ගන්නවා මේ ගේන දේ හොරබඩුවක් කියලා. මේ ගේට්ටුවේ මුරකාරයා වගේ ඇසට, කනට, නාසයට, දිවට, කයට පාවිච්චි කරන සිහිය නේද මේ විතර්කයට එකතු නොවෙන්න අපට පුරුද්ද ඇති කරන්නේ. අපි ලක්ෂ වාරයක් එකතු වීමේ නරක පුරුද්ද නිසා වඩලා තියෙන්නේ කාමාංග. නූතන මනෝවිද්‍යාවත් කියනවා හිතට යමක් 20 වතාවක් 30 වතාවක් දෙන්න එතකොට පිළිගන්නවායි කියලා. අන්න ඔබට බුදුන් වහන්සේ බාර දෙන වැඩේ ශාසනයේදී. ඕක කරනවා නම් මන් දකින්නේ බුද්ධං සරණං ගච්ඡාමි වළංගු වෙනවා. එහෙම නැතු ඕක කීවට නම් වළංගු වෙන්නේ නැහැ. එනේ කටපාඩමට ළමයි කියන එකක් නේක. ඕක කරනවා නම් එතන ධම්මං සරණං ගච්ඡාමි වෙත යනවා. ඕක කරනවා නම් ඔහු සංඝං සරණං ගච්ඡාමිත් වෙනවා. එහෙමයි මේ රහස තියෙන්නේ. දැන් අපට කාරණා දෙකක් සම්බන්ධයෙන් මේ පැහැදිලි කළා අපිනේ. ඒ වුණාට ප්‍රධාන කාරණා දෙකේ තමයි කාරණේ තියෙන්නේ. පළමුව බණ අසා පිරිහෙන ආකාරයේ තේරුම් අර ගැනීම සහ සිහිය යොදන්න ඕන ආකාරයේ ඉගෙන ගැනීම. කල්යාණ මිත්‍ර සේවන සද්ධර්මස්සවණේ. එතානම් කියන දේ ඇහුවා. දැන් යුද්ධයට යන එක. අන්න දැන් ධම්මානුධම්ම ප්‍රතිපදා යෝනිසෝ මනසිකාරේ පටන් ගන්න ඕනේ තේරුණා නම්. දැන් එනේන ඇත්තස් පාබල හමදාව නසනවා. එනේන කාම විතර්කයේ එතන ඉතුරු නැතුව අවසන් කරනවට කියනවා ත්‍රිවිධ විතර්කයේ අනිත්‍ය බලනවා. කරලා බලන්න ප්‍රතිඵල නැද්ද කියලා. තව ටිකක් තියෙනවා ඉතුරු කාලෙත් ඕන නිසා අපි එකට යම් බලන්න. එතා මොකද කරන්න කියලා බලමු තුන්වෙනි කාරණේදී. කතංච බික්කවේ රඤ්ඤෝ නාගෝ කන්තා හෝති. කොහොමද ඉවසන්නේ? ඔන්න එකත් කියලා දෙනවා. ඉද බික්කවේ රඤ්ඤෝ නාගෝ සංගාමගතෝ කමෝ හෝති. සත්තිප්පහාරාණං උසුප්පහාරාණං අසිප්පහාරාණං පරසුපහාරාණං බේරි පන වස්සංක තිනව නින්නාද සද්ධානං. ඔක මං සිංහලට කියලා දෙන්නම් එතකොට ලේසි. එවං කෝ බික්කවේ රඤ්ඤෝ නාගෝ කන්ති. කියන්නේ
එයාට යුද්ධෙදි ඉවසන්න කාරණා ටිකක් තියෙනවා. දැන් යුද්ධයට ගියාම විරුද්ධ පක්ෂේ හමුදාව ඇත්තු බය කරන්න පාවිච්චි කරන උපක්‍රම ටිකත් ඒ ටිකනේ මේ පෙන්වන්නේ. මහණෙනි රජුගේ ඇතා කෙසේ ඉවසනු වේද? සංග්‍රාම භූමියට ගියේ ඊ පහරවල්, හෙල්ල පහරවල්, කඩු පහරවල්, පොරෝ පහරවල්, බෙර ශබ්ද, පනා බෙර ශබ්ද, සක්හඬ යන නිම්නාද ශබ්ද ඉවසයි. ඒ ඔක්කොම කරලා බය ගන්නලා එවන්නනේ හදන්නේ. කල්තියා පුරුදු කරලා තියෙන. අන්න අර සෝතාච හෝත කියන එකෙන් මේ උගන්වන්නේ ඒක තමයි. මේ සංග්‍රාම භූමියේදී මොන දින තියෙන කාරණා ටික කියලා දෙනවා. බෙර ගහයි බය වෙන්න එපා. ඊතල වලින් විඳී බය වෙන්න එපා. පොරෝ පහරවල වලින් මම මැරෙන්නේ නැහැ බය වෙන්න එපා. එතකොට කාන්ති කියන්නේ ඒ හැම වේදනාවක්ම මරණීය නොවන බැවින් දරා ගැනීම. නැත්තම් යුද්ධ දිනන්න බෑනේ. මේක මොකද්ද අපිට ගලපලා තියෙන්නේ? අපි එතෙන්ට යන්න ඕන. තුන්වෙනි කාරණා. හැබැයි මේ ඝාතනය කරනවා සහ පස්සේ ඉවසනවා නෙමෙයි. ඒක මේ වචන වශයෙන් හතරට පෙන්වුවාට ඉගෙන ගත්තන් පස්සේ මේ දෙක එකට කරන්නේ තුනම. ඔය හන්තාච, කන්තාච, ගන්තාච තුනම එකට සිදු වෙන කාරණාවක්. අනුගමනය කරනවා නම්. බලමු අපි මොකද කියලා තියෙන්නේ කියලා. කතංච බික්කේ බික්ඛු කන්තාච හොති. කොහොමද මේ මාර්ගයට බැස්ස බුද්ධ ශ්‍රාවකයා හික්මෙනවා කියලා කියන්නේ? ඉද බික්කේ බික්ඛු කමෝ හෝති සීතස්ස උන්නස්ස ජිගච්ඡා පිපාසා දංශමකසවාතා තපසිරින් සපසම්පාසානං දුර්ත්තං දුරාගතානං වචනපතානං uppannānaṁ sārikānaṁ වේදනානං දුක්ඛානං නිබ්බානං තිබ්බානං කරානං කටුකං අසාතං අමනාපං පනහරාතං අදිවාසික ජාතිකෝ හෝති. අදිවාසික ජාතිකෝ හෝති. මගේ පෙනීමේ දුර්වලකම තියෙන්නේ. මොකද්ද මේ? අන්න මේ කෙලෙසුන් නැසන සටන් භූමියට ගිය භික්ෂුව හෝ භික්ෂුණී උපාසක උපාසිකා කොහොමද ඉවසන්න ඕනේ? ඔන්න දැන් මේ ඉවසීමක් නැතික මේ දවස්වල මේ ගෑස් පෝලිං වල, ඩීසල් පෝලිං වල දකින්න පුළුවන්. මිනිසුන්ට ඉවසීමක් නැති එක. නැති එක වරදක් තමයි ඒව. නමුත් අර ඉවසීමක් නැති එක තමන්ගේ වැරද්දක් නේ. ඒකයි මම කියන්නේ. මහණෙනි මේ සස්නෙහි කියන්නේ මේ මහානක මෙහෙම නෙමෙයි. මේ පර්යාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද ශාසනය කියන්නේ පර්යාප්තිය කියන්නේ ධර්මය, ප්‍රතිපත්තිය කියන්නේ තමන් අනුගමනය කරන එක, ප්‍රතිවේද කියන්නේ මාර්ගඵල. ඒකට ප්‍රවිෂ්ඨ වූ පුද්ගලයා තමයි ත්‍රිවිධ ශාසනය තුල ඉන්නේ. ඔන්න දැන් සීතලාවහම සීතලට බැනලා හරියන්නේ නැහැ. උස්නයාහම උස්නයට බැනලා හරියන්නේ නැහැ. ලයිට් කැපුවාම ලයිට් කැපුවට බැනලා හරියන්නේත් නැහැ. බඩගින්න ආපුවාම බඩගින්නට බැනලා හරියන්නේත් නැහැ. පිපාසය ආපුවාම පිපාසයට බැනලා හරියන්නේත් නැහැ. මදුරුවෝ ඉන්නවා කියලා මදුරුවන්ට බැනලා හරියන්නේත් නැහැ. ඩෙන්ගු මදුරුවට බැනලා හරියන්නේත් නැහැ. මැස්සෝ ඉන්නවා කියලා මැසි මදුරු වාතය මොවුන්ගේ පීඩනය ඉවසන්න කියන්නේ ඒක නිසා කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ උපදවගෙන ගහගන්න බැන ගන්න යන්නේ නැහැ කියන එක. එවන් අපහසුවක් තියෙනවා. නමුත් ඒක අනිත් අය පිට පටවන්න කාරණයක් නෙමෙයි. දැන් මේ දවස්වල ওই අපහසුව කාට හරි පටවන එක නෙපෙන්නන්නේ නේ. කොහොමද පටවන්නේ? එළවලු මිල පහළ බහිනවා, ඒක නගන්න විදියක් නැහැ. පොළවේ ගහනවා තමයි රූපවාහිනියෙන් අපිට පෙන්නන්නේ. දැන් ව්‍යාපාද විතර්කයේ නෙමෙයිද? එළවලු මිල ඉහළ යනවා. දැන් ඉතින් අපිට ගන්න විදියක් නැහැ. දැන් ඉතින් ඊට පස්සේ අලෙවි කිරීම සම්බන්ධ පැත්ත මෑණියන් දැල මතක් කරමින් මේ පාරිභෝගිකයා දොස් දෙවල් තියෙනවා. දැන් ඉවසනවා දර පෙන්නන්නේ. තමන්ගේ ජීවිතයේ කටුක අවස්ථා එන්න පුළුවන් ඒ දේවල් ද්වේෂයට, ලෝභයට, මෝහයට වචන එකතු කරලා පිට කරන්නේ නැතුව දරා ගන්න කියලා නේද මේ පෙන්වන්නේ. ඒ දරා ගන්න පුළුවන් මමත්වෙන් ගන්න නැත්නම්, මමත්වෙන් ගත්තාම සිහි නැති වුනහම ওই පේන දර්ශන තමයි දකින්න තියෙන්නේ. 71 එක දර්ශනයක් දකින්න හම්බ වුණා, 89 තව දර්ශනයක් දකින්න හම්බ වුණා. එතකොට 2004 තව දර්ශනයක් දකින්න හම්බ වුණා, 2009 තව දර්ශනයක්, 2019 තව දර්ශනයක්. මොනවද කියලා මං කීවේ කියාගන්න. මතක තියාගන්න. එක එක කාලවලට ඇති වෙන විසනවලදී අපි කොතරම් නොසන්සුන් වුණාද?
ඒවට නීත්‍යානුකූල විසඳුම් සහ රාජකාරී විසඳුම් තියෙනවා. අපේ නොසන්සුන් වීම දුර්වලකමක් කියලානේ පෙන්වන්නේ. බලන්න මේ සමාජයේස කේන්ති ආපුවම අවුව වැරදි, වැස්ස වැරදි, පිනිබාන එක වැරදි, පායන එක වැරදි, ගම් වතුර ගලන එකත් වැරදි, බඩු මිල ඉහන එකත් වැරදි, පහළ යන එකත් වැරදි, තෙල් මිල ඉහළ යන එකත් වැරදි, පහළ යන එකත් වැරදි. තේරම වැරදිනේ. තේරම මිනිස්සුන්ට උදේ පටන් ලේන අරක් කරගන්න කාරණා. මාධ්‍ය විසින් මේ ටික දීප ගමන් අපි ලේන අරක් කරගෙන උදේ ඉඳලා කපු මොකද්ද? මායම් වෙච්ච කපුව වගේ දඟලනවා. ලෝභයෙන් මත්ව, ද්වේෂයෙන් මත්ව, මෝහයෙන් මත්ව වෙන මොකද්ද කරන්නේ? ලෝභයේදී ලෝභ නොකිරීම, ද්වේෂයේදී දෝෂ නොකිරීම. බලමු ඊළඟ ගාථාවට ගිහින්. ලෝභෝ අත්තං න ජානාති, ලෝභෝ ධම්මං සපස්සති, අන්දං තමං තදා හෝති යං ලෝභං සහතේ නරං. ඉස්සලා කියප එකමයි අර්ථය දකින්නේ, ධර්මයේ දකින්නේ. අන්ධයෙක් මේකෙන් මුසපත් වුනහම. ඊළඟ එක යෝච ලෝභං පහන්තාන ලෝභ නෙය්යේ නරුබ්බති. යෝච දෝසං පහන්තාන දෝෂ නෙය්යේ නදුස්සති. ඒ මොකද කියන්නේ? යම්කිසි පුද්ගලයෙක් ලෝභයේදී ලෝභය අතහැර දමා ලෝභ විය යුතු තැන ලෝභ නොකරනවන්නේද? ද්වේෂ කළ යුතු තැන දෝෂ නොකරන්නේය. ලෝභෝ පහියති තම්හා උද බින්දුව පොක්කරා, දෝෂෝ පහියති තම්මා තාලපක්ඛේව බන්ධනා. මොකද මේ කියන්නේ? පතකින් වතුර බින්දුවක් වැටෙනවා වගේ, තල් ගහකින් ගෙඩියක් වැටෙනවා වගේ එකතු වෙන්නේ නැත්නම් නැති වෙලා යනවා. ඒක නෙමේ දානිත්‍ය එහෙනම්. මෙන්න මේවා ගලප ගන්නයි ඔය සියුම් නුවණක් ඕනේ කියන්නේ. බණ දන්නේ නැතුව බණ කියන්න බෑ කියන්නේ ඒකයි. අදාළ කරුණු තේරුම් ගත්තාම මේ තියෙන්නේ පෙළ දහම. මේකට පෙළ දහම කියන්නේ චිත්තාභ්‍යන්තරේ මෝරා යන එක පෙළ දහමක්, පරිහාන දහම. ගැලවෙන එක අනිත් දහම. අපි පාලියෙන් ගනිමු කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා පෙළ දහම. ඇස තුල, කන තුල, නාසය තුල, චිත්තාභ්‍යන්තරේ තිබී එනවා මේ විතර්කය. තින්නම් සංගති පස්සෝ. පස්සපච්චා වේදනා, වේදනා පච්චා තණ්හා, තණ්හා පච්චා උපාදාන, උපාදාන පච්චා භව. මෙන්න පරිහාන පෙළ දහම. ස්පර්ශය විඳින්න ගිහින් මමත්වෙන් ගන්නවා. මමත්වෙන් නම් ලෝභ දේශ මොහ වෙලා පස්සේ ගන්න තියෙනවා. සතරට බැඳුනා. අපුඤ්ඤාවි සංකාරය රැස් වුණා, පුඤ්ඤාවි සංකාරය රැස් වුණා, අනිජ්ජාවි සංකාරය රැස් වුණා. පරිහානිය. ඒක තමයි කරමින් ඉන්නේ. දැන් මේක කරන්න එපා කියන එක තින්නම් සංගති පස්සෝ. පස්සපච්චා වේදනා කියන්නේ පස්ස නිරෝධෝ. ඒකට එකතු වෙන්නේ නැත්නම් අර සැප දුක් අපේ වශයෙන් විඳීමක් නැහැ. විඳින්න නැත්නම් මමකට ගැනීමක් නැහැ. වේදනා නිරෝධෝ තණ්හා නිරෝධා, තණ්හා නිරෝධෝ දැනින් ගැනීමක් නැහැ. උපාදාන නිරෝධෝ උපාදාන කරගන්න නැත්නම් චිත්තාභ්‍යන්තරේ සැඟවීමක් නැහැ. දැන් අතනින්ම ඉවර වුණා නේද? අතීතයෙන් අයින් කළා වර්තමානයේ ඔස්සේ අනාගතයක් හැදුවේ නැහැ. දැන් තණ්හා උපාදාන භව අවිද්‍යා සංකාර නම් තණ්හා නැත්නම් උපාදාන නැත්නම් භව නැත්නම් එතනම විද්‍යා විමුක්ති. මොහොතක් පාසා හොට විද්‍යා විමුක්තිය හමු වෙනවා. දැන් පටිසෝතගාමී. ඔන්න දැන් නසනවා. එමෙ තමයි නසනවා. අර යතා නසනවා වගේ ක්ලේශයන් කාම විතර්ක, ව්‍යාපාද විතර්ක ඉවසීමෙන්, බාර නොගැනීමෙන්, බැහැර කර ගැනීමෙන් අන්න සතිය ඕන මේකටයි. දැන් ගාථා දෙකක් ගන්න. නහි වේරේන වේරාණි සම්මන්තිද කුදාචනං. අවේරේ නච සම්මන්තිනේ බුද්ධ වචනේ. වෛර කරන්න කියන්න පවත්තන්න ගියොත් සංසිඳෙන්නේ නැහැ. නොකිරීමෙන් සංසිඳනවා කියන්නේ අර එකතු නොවීමට නේද? නාදිවාසිති පජහති කියන එක නේද ඒ කියන්නේ? අක්කෝදේන ජිනේ ක්‍රෝධං අසාදුන් තාදුන අදිනේ. ක්‍රෝධ නොකිරීමෙන් ක්‍රෝධය ජය ගන්න පුළුවන්. ඒ නාරණ ආදිවාසීති කියන එක නේද නොකිරීම කියන්නේ. නොකිරීම භාවනාවයි, කිරීම පමාවයි. මොහොතක් පාසා වැඩේ උපදින්න ඕන. ඔන්න ඔහොමයි මේ කාරණාව තේරුම් ගන්න තිබෙන්නේ. අපි දැන් කතා කරමින් හිටපු කාරණේ මොකක්ද? ඉවසනවා. එහෙනම් අපට උදේ අවදි වූ තැන් පටන් රටේ තුටේ සිදුවෙන සෑම සිද්ධියක් නිසාම අපේ ලේ රත් කරනවා නම් සිද්ධි නෙමෙයි අපි ළඟ තියෙන ලේ රත් වෙන්නේ අපි ළඟ තියෙන වැරද්ද නිසා. මේක හේතුවක් විතරයි, පුංචි ප්‍රත්‍යක් විතරයි. අප දුක් ගෙනත් දෙන්නේ බාහිර සිද්ධිය නෙමෙයි, අර අපේ ඇතුළත ස්වභාවය. දැන් බුදුන් වහන්සේටත් ආහාර නැතුව ඉන්න උනා. කණෙක් කිව්වා, කොරෙක් කිව්වා, පිලෙක් කිව්වා, සත්‍ය අපාට යන නිවන මේ කෙමනක් කියලා කිව්වා. කපවුල් කඩා හිරවන්න ආපු කාලකන්ණියෙක් කිව්වා. අර ලාභාලාභ සැදුක් නින්දාප සංසා සියල්ල බුදුවරුන්ටත් එනවා. නමුත් ඇතුළත නැත්නම් ඇවිස්සෙන්නේ නැහැ. ඒ නිසා ඇතුළත කොටස අවුස්ස ගන්න බාහිරෙන් කරන්නේ මේ පොඩි උත්තේජනයක් විතරයි.
අපි ළඟ තිබෙනවා නම් ඇවිස්සීලා අපි අවුල් කරගන්නවා නැති දවසට නිවිලා ඉන්න පුළුවන් වෙයි. කාගේවත් කට වහලා හරි අටලෝ දහම නවත්තලා හරි නිවන් ලබන්න බෑ. ලෝක ස්වභාවය හැමදාම සිදුවේ යුද බිය ගිනි බිය ජල බිය. අපට අපේ ඇතුළත හිස් කරගත්තොත් දැන් තමන් ළඟ උපදින්න මමත්වයක් නැති විට මම නෑ කියන්නේ ශරීරය නෑ නෙවෙයි එතකොට. ලෝභය, ද්වේෂය, මෝහය මුලින් ගැලවුණාම එන්න දෙයක් නෑ. දැන් නැතුවම තේරෙවි. ප්‍රහාණ සංඥා කියන්නේ ලෝභය, ද්වේෂය, මෝහය ප්‍රහාණ කරන්න කියලානේ. ප්‍රහාණය කරන්න කියන්නේ එකතු වෙලා නෙවෙයි, එකතු නොවීම එන්නේ. දැන් මේ එකතු වීම නිත්‍ය සුඛාත්ම, එකතු නොවීම අනිත්‍ය කියලා මම කියනවා වෙන කවුරු කිව්වේ නැති වුණත්. බලන්න කරලා. දැන් ඔන්න ආපහු යන්න පටන් ගත්තා. මේක තේරෙනවා නම් දැන් මොකද වෙන්නේ? චිත්තාභ්‍යන්තරයට තබා අවසන් කිරීම වෙනුවට නොතබා අවසන් කිරීම ක්‍රියාත්මක වෙනවා. තබා අවසන් කිරීම අනුසෝතගාමි, නොතබා අවසන් කිරීම පටිසෝතගාමි. තව ටිකක් තියෙනවනේ නේද කාලේ. ඒ ටිකත් තව පැහැදිලි කරන්න දේවල් ඇති. දැන් ඔය ගමන යනකොටම තමයි අර ඊට පස්සේ නෙමෙයි සිද්ධ වෙන්නේ. මේක කරලා ඉවරලා පස්සේ එක කරනවා නෙවෙයි. බලමු ඇතාට මොකද්ද කොහෙද යන්න තියෙන්නේ කියලා. කතංච බික්කවේ රඤ්ඤෝ නාගෝ ගන්තාච හෝති. කොහොමද මහන්නේ මේ රජුරාන්ගේ ඇතා නොගිය ප්‍රදේශයකට යන්නේ? ගන්තා කියන්නේ යනවනේ ගන්තා. ඉද බික්කවේ රඤ්ඤෝ නාගෝ යමේනං හති ධම්මසාරති දිසංපේසේති. යදිවා ගතපුබ්බං යදිවා අගතපුබ්බං තං කිප්පඤ්ඤේව ගන්තා හෝති. එවං කෝ බික්කවේ රඤ්ඤෝ නාගෝ ගන්තා හෝති. ඔන්න ඒක කියලා තියෙනවා මිට ඉස්සර ගියේ නැති හෝ ගිය හෝ මේ ඇත් ගොව්වක් කිව්වොත් ඒ පැත්තට යන්න ඕන කියලා. පාලියෙන් කියන එක සිංහලෙන් එහෙමයි කියන්නේ. බලමු අපි මොකද මෙතන ඉන්නේ කියලා. මහණෙනි කෙසේ රජුගේ ඇත් යනු ඒ වෙයිද? මහණෙනි මෙලව ඇතා රජුගේ ඇතා ගිය විරුදි සාව වේවායි. මින් පෙර නොගිය විරුදි සාව වේවායි යම් දිබකට ඇත් ගොව්වා මෙහෙවාද ඒ දිගට වහාම යනු ඒ වෙයි. මහණෙනි මෙසේ රජුගේ ඇත් ගොව්වා යනු ඒ වෙයි. දැන් මොකද මේ කරලා තියෙන්නේ? ඉගෙන ගත්තා ඉස්සර වෙලා යුද්ධයට යන හැටි. ඊට පස්සේ ඇත්තස්සියේ බාබල සේනා ටික විනාශ කළා. ඒවා සඳහා එන බාධාවල් ඒ මොහොතේදීම ඉවසුවා කන්ති. දැන් යුද්ධයේ දිනුම් දැන් නොගිය ප්‍රදේශයක් නේ අර සතුරන්ගේ බල ප්‍රදේශයේ මේ පැත්තට දැන් ඇතා මෙහෙවනවා. ජයග්‍රාහී ඇතා මෙහෙවනවා ඇත් ගොව්වා විසින්. දැන් බුදුදහමේ නිවන් මඟ ඇතුන් උදව් කරගෙන කරන්නා වූ සටනක සතුරන් පරාජයට උපමා කරන්නේ මමද බුදුන් වහන්සේද? එඳා බාහිර ඒවා කතන්දර විතරයි. මේ වැඩේ තේරුම් ගත්තොත් අපි කරන්න ඕන දෙයක් බාහිර හැම එකටම උපමා කරන්නේ අපේ මේ ඇතුළත ක්‍රියාකලාපයේ වචනෙන් පෙන්වන්න බැරි නිසා. ටිකක් විස්තර තියෙනවා අපි ඒක කතා කරමුකෝ. කල් වේලා තියෙන නිසා මම ওই වෙලාව බලා ගානට කරන්නෙත් ඒකයි. කතංච බික්කේ බික්කු හන්තා හොති. මේ මාර්ය ශ්‍රාවකයා දැන් කොහාටද යන්න ඕන? අර සතුරන් නසනකොටමයි ඉවසනකොටමයි මේ ගමන යවෙන්නේ. පස්සේ විස්තර කළාට මතක තියාගන්නයි. පස්සේ යනවා නෙමෙයි යා. ඉද බික්කවේ බික්කු යාදිසා අගත පුබ්බං ඉමිනාදිසා දීගේන අද්දුනා යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපති පටිනිස්සග්ගෝ තණ්හක්ඛ විරාගෝ නිරෝධෝ නිබ්බානං තං කිප්පං චේව ගන්තා හෝති. එවං කෝ බික්කවේ බික්කු ගන්තා හෝති. ඔන්න තියෙනවා තේරෙනකොට. මේ වැඩේ කරන පුද්ගලයා දැන් ඉතින් ඊට පස්සේ කෙලෙස් නැතුවම කොහාටද යන්න තියෙන කෙලෙස් නැසනකොට? ඒකනේ මේ කියන්නේ. මහණෙනි මේ ශාසනයෙහි මම කියන්නේ භික්ෂුව කියලා බුද්ධ ශ්‍රාවකයා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. සබ්බූ පදි පටිනිස්සග්ගෝ සබ්බ සංකාර සමතෝ. ඔන්න වචනේ ආවා. සියලු සංස්කාරයන් සංසිඳවා ගත්තේ. අර සංසිඳවා ගන්නවා කියන එක තමයි අර එකතු නොවීමෙන් අවසන් කරනවා කියලා කියන්නේ.
දැන් මේ සබ්බ සංකාර කිව්වහම එතෙන්ට එන පාපී චේතනාව අපුඤ්ඤාභි සංකාරේ, පුඤ්ඤ චේතනාව පුඤ්ඤාභි සංකාරේ, ධාන චේතනා තිබිලා ආවොත් ආනිජ්ජාභි සංකාරේ. අපිට ඒක නෑනේ. අර අபிසංකාරය කියන්නේ චිත්තාභ්‍යන්තරෙන් එන එක. ඒක ආපහු තිබුවොත් අபிසංකාර රැස් කරනවා සතර ඇවිදින්න. සමතය කියන්නේ එකතු නොවීමෙන් සංසිඳනවා. දැන් බලන්නකෝ මේ වචනේ අරගන්නකෝ මම පැහැදිලි කරන්නම් බලන්න. නිවන නීම කියන එක කොහොමද අර්ථ විග්‍රහ කරලා තියෙන්නේ යම් තැනක. සබ්බ සංකාර සමතෝ සබ්බූපති පටිනිස්සග්ගෝ තණ්හක්ඛෝ විරාගෝ නිරෝධෝ නිබ්බානಂತಿ ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ මුල් වචන දෙක මතක් වුනේ නැහැ ඉස්සර වෙලා. එය සාන්තය, එය ප්‍රණීතය, එය කියන්නේ මේ ලබා ගන්නා වූ සාන්ත වූ සැනසීම. ඒකේ හැටි, ඒක සියලු සංකාර සංසිඳී ඇත. යදිදං සබ්බ සංකාර සමතෝ. අර සංසිඳ වීම තමයි මේ එන එකට එකතු නොවීමෙන් අතහැරීම කියලා කියන්නේ. දැන් මෙතකොට දැන් මම දකින කාරණයක් තියෙනවා. මේකට එකතු වීමෙන් පව් එකතු කරලා අපායට යන්න පුළුවනි. මේකට එකතු වීමෙන් පින් එකතු කරලා දිව්‍ය ලෝකයට යන්න පුළුවනි. මේකට එකතු වීමෙන් ධාන වඩලා බඹලෝ යන්න පුළුවනි. තුනම සසරට. තුනම කර්ම මාර්ගය. කර්ම මාර්ගයට දාලා කිසිවෙක් කරලා කිරීම බුදුන් වෙත යන පාර නෙවෙයි. සසරට යන පාර. දැන් ඔය සාමාන්‍යයෙන් හන්දි ගැන කතා කරනකොට කියන Y ජංක්ෂන් කියලා. එක පාරක් ගිහින් දෙකට කැඩෙනවා. දැන් මේකේ Y ජංක්ෂන් Y තුනක් තියෙන්නේ මට පේන හැටියට. එක පාරකින් එන්නේ. පව් කළොත් අපායට, පින් කළොත් දිව්‍ය කාමසුගතියට, ධාන වලුවොත් බඹලොවට. තව පාරක් තියෙනවා. ඒක බුදුන් වෙත යන්නේ. අර පාර තුනේ ගියාට අපාය, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ හම්බ වෙනවට බුදුන් හමු වෙන්නේ නැහැ ඒ පාරවල. අபிසංකාර රැස් කරපුවාම සංඛාර නිරෝධයෙන් පටිසෝතගාමී වෙනවා. සෝවාන් ආදී මාර්ගඵල පිළිලින් බුදුන් වෙත යනවා. ඒ බුදුන් පිළිමේ හරි ශරීරය හරි නෙවෙයි. අදත් අපි එනතුරු බලන් ඉන්න පරම ශාන්ත වූ නිර්වාණය. ඒක තමයි බුදුන් වෙත යනවායි කියලා කියන්නේ. දැන් මේක අපි කතා කරන්න ඕන ටිකක් වෙලා. ඔහම කිව්වට ඉවර නෑ. අන්න දැන් අර වැඩේ කරනකොට බණ අහලා ඉගෙනගෙන ත්‍රිවිධ විතර්ක සංසිඳවනකොට දැන් ඒ වගේම ඒවා ඉවසනකොට එන දේවල් වලට ප්‍රතික්‍රියා දක්වන්න යන්නේ නැතුව ලෝභ දේශ මොහ සංසිඳවනකොට ලෝභක්කය, දේශක්කය, මෝහක්කය, ක්ලේශයන් සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් නැසෙනවා. ඒක තමයි මේ මින් පෙර නොගියෝ දිසාව. සසරේන අපාය, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ හැමදාම ගිහින් ඇති සමහර විට. නමුත් මේ සෝවාන් ආදී මාර්ගඵල වලින් මේ අමුතු දිසාවට ගිහින් නැහනේ. මින් පෙර නොගී දිසාවක් යම් මේ නිවන නැමැති දිගු කාලයක් නොගිය යුරු දිසාවක් ඇද්ද ඒ දිසට වහාම යයි. වහාම යන්නේ කොහොමද? ඔන්න අපිට වචනයක් තියෙනවා පැහැදිලි කරන්න. මේ අයත් මම වගේම ඔය ඉස්කෝලේ යන්න ඇති, දහම් පාසල් යන්න ඇති, පිරිවෙනුන අය යන්න නැතුව ඇති. මහාන වෙලා සිවුරු අරපෙක් ඉන්නවා නම් තමයි පිරිවෙන ගිහින් ඇත්තේ. මේ තුනේම අපිට බුදුදහම ඉගන්වනකොට මේ සසර බැඳ තබන බැමි 10ක් උගන්වලා මේ 10ම කඩා ගන්න ඕනේ නිවන් දකින්න කියලා තමයි උගන්වන්නේ. දැන් ඉතින් මේ පෙන්වන මේ ත්‍රිවිධ විතර්ක ප්‍රහාණයේදී මේ 10ම කැඩෙන්න ඕනේ නං. හරිද? නමුත් මේක ලියන්න ඇත්තේ කවුරු හරි මේ පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් නැති අය ළමයින්ට නිකන් පෙලක් උගන්වන්න විතරයි. මේ සූත්‍ර දේශනා ගලවපුවම මේක වෙන්න බෑ. ඇයි? බලන්න. ද්වේයිමානි බික්කවේ සංයෝජනානි කතමානි දේ. බුදුන් වහන්සේ වදාරන සංයෝජන සූත්‍රවල සංයෝජන ಜಾති දෙකයි. ඕරම් භාග්‍යානි සංයෝජනානි උද්ධම් භාග්‍යා සංයෝජනානි. ඕර කියන්නේ අපාය හතරටයි කාම ලෝකෙටයි. 11 කාම භූමියට බැඳෙන ඒවා සක්කාය දිට්ඨි චිකිච්ඡා සිලබ්බත පරාමාස කාමරාග පටිග. මේවා යට කරගත්තාම තමයි අත්කලමතාන යෝගීන්ට සෝවාන් ආදී මාර්ගඵල නැතුව රූපී ධානයට ඇලුනහම එතන රූප රාග මාන උද්දච්ච අවිද්‍යාව. රූපී ධානයේ නිවන නොවේ කියලා තේරුම් අරගෙන අරූපී ධානයට ඇලුනහම අරූප රාග මාන උද්දච්ච අවිද්‍යාව. එතකොට ඒ ධානයේ උපදිලා ඇලෙන්න ඕන ඒක කඩන්න. ඇලුන පුද්ගලයාටයි ඒක කඩන්න වෙලා තිබෙන්නේ.
දැන් බුදුරජාණන් වහන්සේ වාසය කළ සමාජයේ වනාන්තරගත වුණ රූපී ධානයට අරූපී ධානයට ඇලී හිටපු බැවින් ඔවුන්ට ඒ සඳහා එක දේශනා කළා උද්දම්භාගයේ සංයෝජන කඩන්න. අපි මේ ඇල්ලා ඉන්නේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් කාම ලෝකෙටනේ. අපි රූපී ධානය උපදවාගෙන නැත්නම් ආයේ උපදවාගෙන ඇලිලා ආයේ කඩන්න කියලාද මේ කියන්නේ අපිට? මේ දහම් පෙළ වැරදි කියලා මම කියන්නේ බය නැතුව ඒකයි. 10ක් කඩන්න මේකේ නෑ. අර උද්දකූපම පුද්ගල සූත්‍රය කියන එකේ තියෙනවා අනාගාමී වුණන් පස්සේ පරලොව ගියොත් ඉතුරු සංයෝජන කැඩිල්ලක් නැහැ. එතනින් පිරිනුවම් වඩිනවයි කියලා සුද්ධාවාස බඹලෝල්. කේමක භික්ෂුවගේ සාකච්ඡාවේ තියෙනවා කේමක භික්ෂුව අනාගාමී රහත් අතර තව තියෙන්නේ මෝහය විතරයි. උද්දම්භාගිය කඩන්න තියනවා කියලා නැහැ. උද්දම්භාගිය උපදින්නේ කොහමද? gedara අතහැරලා කැලේට ගිහින් බලෙන් කෙලෙස් යටපත් කරගත්තොත් රූපී ධානයේ ඉපදිලා මම වුණොත් උද්දම්භාගිය සංයෝජනය. දැන් මේ gedara ඉඳන් කවදාවත් උද්දම්භාගිය උපදවන්න බෑ කැලේට ගිහින්ම මේක උපදවන්න ඕන නේද? ඒ නිසා නේද මේ ගෞතම සාසලේ දකින්න බැරි නිවනක් බවට පත් උනේ මේක. ඇයි අම්මලා තාත්තලාට දරුවෝ දාලා ඉඩකඩම් දාලා කොහොමද කැලේට යන්නේ? කැලේ ඉන්න අයට නම් පුළුවන් වෙයි. නෑ. ඒ පහ අතෑරියා නම් ඉතුරු පහෙන් වැඩේ සිද්ධ වෙනවා කියලා තේරුම් ගත්තාම ලේසි නැද්ද? එහෙමයි අපි ඒක පැහැදිලි කරන්නේ. ඒ නිසා මේ සංයෝජන 10 කතාව උඩ භාගේ අපට අයිති නෑ. ඔය ලංකාවේ තියෙනවා සම්මම් ගම්. එතකොට දැන් ගමේ පල්ලෙහා දියුණු කරන් ඉන්නකොට ඒ ටිකේ ජීවත් වෙන්න මදි වෙනවා. උඩ තව කන්ද තියෙනවා. මේ නෑදෑයෝ ටිකක් ගිහින් උඩින් හදා ගන්නවා. යට කොටස පල්ලේ භාගේ, උඩ කොටස උඩ භාගේ. එහෙමනේ නම් තියන්නේ. ඒ වගේ සංසාරයට බැඳෙන එකේ කාම දුගතිය සුගතිය ඕරම් භාගිය ඒවැය බැඳෙන්නේ කාමයන්ගෙන් උපාදානයෙන්. ධාන උපාදානයෙන් තමයි රූපී භවයට බැඳෙන්නේ අරූපී භවයට බැඳෙන්නේ. එතකොට 10ක් නෑනේ මුල් 5යි. රූපී ධානලාභියා බැඳලා ඉන්නේ රූප රාග මානුද්දච්ච අවිද්‍යාව වලට විතරයි. අරූපී ධානලාභියා බැඳලා ඉන්නේ අරූප රාග මානුද්දච්ච අවිද්‍යාව වලට. අපි ඔකටවත් බැඳිලා නැහැ. මේ ජීවිතේ අපි මේ මෙතෙන්ට බැඳිලා තියෙන්නේ. දැන් මේ ටික තුනී කරනකොට ඔක්කොම වෙන්න ඕනනේ. එහෙනම් මේ පෙළ වැරදි නැද්ද? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කැඩීමෙන් සෝවාන් වේ. ඉස්කෝලවත මම මේ කියන්නේ. කාමරාග ව්‍යාපාද තුනී කිරීමෙන් සකෘදාගාමි වේ. කාමරාග ව්‍යාපාද විනාශ කිරීමෙන් අනාගාමි වේ. රූප රාග අරූප රාග මානුද්දච්ච විනාශ කිරීමෙන් රහත් වේ. හරිද? ගෙදර ගිහින් කල්පනා කරන්න. එහෙනම් මේ අත්තුන්ට දැන් ගෞතම සාසනේ නිවන් දකින්න කැලේට ගිහින් රූපී ධාන අරූපී ධාන ඉස්සරලා උපදවගෙන ආය කඩන්න වෙනවා. මේ ඇහෙන්න කියන්නේ සමාජයට වම. එච්චර අමාරු නෑ ඕක. උපදවන්න ඕනේ නෑ. උපදනවා කියන්නේ බැඳෙනවා මුලාවක් කියන එකනේ. ඉතින් මේ පෘථග්ජන පුද්ගලයා පෘථග්ජන භාවයේ ධාන නිවන කියලා අහුුණ එකනේ බැඳෙනවා කියලා කියන්නේ. ඒ ධාන සුවේ ලෝකෝත්තර සුවේ කියලා බැඳුන එක. ඒකනේ ඒක දිට්ඨියක් කියන්නේ. අපිට සක්කාය දිට්ඨිය උන්ට රූප රාග. අපිට සක්කාය දිට්ඨිය උන්ට අරූප රාග. දැන් බලමු. මොකද්ද මේ සක්කාය කියන්නේ කියලා. මම කියන්නේ ඒකට එන එක මම කොට ගැනීම කියලා. කොහොමද ධම්මදින්නාව විස්තර කරන්න විසාක සිටුවසෝකිය පෙර ස්වාමි පුරුෂයාට ආර්යාවනි සක්කාය සක්කාය කියලා කියනවා. කොපමණකින්ද සක්කාය වෙන්නේ? විසාකේනි මේ කායට සක්කායයි කියනු ලැබේ කියලා තිබුණා නම් අපි ඒක පිළිගන්නවා. නෑ එහෙම නෑ. විසාකේනි මේ උපාදානයට හේතු වෙන්නා වූ රූප වේදනා සංඥා සංකාර පහට සක්කායයි කියනු ලැබේ. ඒකට එන එක මම කොට ගන්නවට දිට්ඨියයි කියනු ලැබේ. දැන් සක්කාය කියන්නේ මේකයිද? නෑ. ඇහි රූප අරමුණ මුල් කොටගත් වේදනා සංඥා සංකාර පහට සක්කාය කියනවා. කනේ ශබ්දයේ මුල් කොටගත් වේදනා සංඥා සංකාර විඥාන පහට සක්කාය කියනවා. ඇහි කනේ නාසයේ දිවේ කයේ සිතේ අපට සක්කාය හයක් පහළ වෙනවා කියලා සත්තට්ඨාන කුසල සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. සැකනම් සංයුත්ත නිකායේ සත්තට්ඨාන කුසල සූත්‍රයේ පෙරලා බලන්න පන්සලට ගිහින් ඉල්ලගෙන. එතකොට සක්කාය කියන්නේ මේ කය කියන විග්‍රහය කවුරු කිව්වත් වැරදීනේ. ඇසේ කනේ නාසයේ දිවේ කයේ අරමුණු ඉදෙන්න ගියාපම අරමුණට රූප තණ්හාවෙන්, ශබ්ද තණ්හාවෙන්, ගන්ධ තණ්හාවෙන්, රස තණ්හාවෙන්, පොට්ටබ්බ තණ්හාවෙන්, දන්නතාවෙන් බැඳෙන එක තමයි සක්කාය. දැන් දිට්ඨි කියන්නේ මොකද්ද? මම කොට ගැනීම. අන්න සක්කාය දිට්ඨිය සංයෝජනයක් කියන්නේ මොකද්ද? මම කොට ගත්තාම හේතු ඉතුරු වෙනවා. අර මඤ්ඤමානෝකෝ බික්කු බද්දෝ මාරස්ස. ඉතින් පව මම කොට ගත්තාම හේතු ඉතුරු වෙන්නේ නැතිද?
පින හොඳයි මම කොට ගත්තාම හේතු ඉතුරු වෙන්නේ නැතිද? ධානයේ මම කොට ගත්ත හින්දා නෙමෙයිද රූපී ධාන අරූපී ධාන වල බැඳෙන්නේ අරූප රාග වෙන්නේ. ඒකට සක්කාය දිට්ඨි කියන්නේ රූප රාග අරූප රාග කියලා කියනවා. දැන් ඔබට තේරුණා නම් අරමුණ එනකොට මම කොට ගත්තොත් හේතු ඉතුරු වෙන්නේ කියලා ආවහම එකතු උනේ නැත්තම් දැන් සක්කාය දිට්ඨිය නෙමෙයි තන කැඩෙන්නේ. පංච උපාදානස්කන්ධය අනිත්‍ය වෙනවා ඇරුවම සතරට බැඳෙන්නේ නැතුවම කැඩෙනව නේද? නැවත නැවතත් අත්තාන දිට්ඨින් ඌහච්ච වම්මච්ච තරෝසියා කියලා තියෙනව නේද? බලමු අපි එතනත් අරගෙන. ශුඤ්ඤතෝ ලෝකං අවෙක්ඛංසු මොගරාජ සදාසතෝ සත් අත්තාන දිට්ඨින් ඌහච්ච වම්මච්ච තරෝසියා. ඔය පෙන්නන තවත් තැන. බද්දේකරත්ත සූත්‍රයේ හෝ නැත්නම් තව ඒ වගේ සූත්‍රයක. බද්දේකරත්ත නෙමෙයි ශුඤ්ඤලෝක සූත්‍රය. මෝග රාජය ඒ ආමන්ත්‍රණයක් හැම කල්ලි සිහි ඇතිව හැම කල්හි ඒ කියන්නේ අවදි වූ තැන් පටන් නින්දට යනතුරු ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කන් අරමුණු ගැනීමේදී සදා සිහි ඇතිව අන්න සිහිය තියෙන්න ඕන මොකටද මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ මට සහ මට අයිති දේවල් වලින් ශූන්‍ය වශයෙන් බලන්න එකතු වුණොත් මට සහ මට අයිති දේවල් ලෝභය දේශේ මොහය ඊර්ෂ්‍යාව ක්‍රෝධය එකතු නොවුනොත් ඒවා මට අයිති නැත්නම් අතහැරෙනවා ලෝභක්කය අර පෙන්වන්නෙත් ඒකම නේද? අත්තානු දිට්ඨින් ඌහච්ච සක්කාය දිට්ඨියට නොපැමිණෙන්න. මම කොට ගත්තොත් සක්කාය දිට්ඨිය බැඳෙනවා කියන්නේ සසරට බැඳිලා හේතු ඉතුරු වෙනවා. නොබැඳුනොත් කැඩෙනවානේ. එක සැරයක් නෙමෙයි දිගටම කඩන්න රේඳ තියෙන්නේ. මාර්ග. ඔන්න තව වචනයක් මම කියලා දෙනවා. මේ රටේ මට අහන්න හම්බ වෙනවා මේ සමහර අය මාර්ගඵලයක් ලබන්න භාවනා කරනවා. අනේ මට නම් ඒක තේරෙන්නේ නැහැ. කවුරු හරි කියලා දෙන්න වෙයි. මම මොඩක් දන්නේ නැහැ නේ. හැබැයි මට මෙහෙම තේරෙනවා. සෝවාන් මාර්ගඵල, සකෘදාගාමි මාර්ගඵල, අනාගාමි මාර්ගඵල, අරිහත් මාර්ගඵල මේක 8ක්. මේකේ මාර්ග ලෞකිකයි ඵල ලෝකෝත්තරයි. සෝවාන් මාර්ගයේ ලෞකිකයි, සෝවාන් මාර්ගයෙන් අගට හම්බ වෙන්නේ ඵලය නිර්වාණය. සකෘදාගාමි මාර්ගයේදී හම්බ වෙන්නේ ඵලය නිර්වාණය. ඵලය ගැන කතා කරන්න බෑ. මාර්ගඵල වලින් ප්‍රත්‍යක්ෂ කටයුතු නිර්වාණයයි හම්බ වෙන්නේ. එහෙනම් මාර්ගයයි ඵලයයි එකක් වෙන්නේ කොහොමද? ඒ අකාලික කියන වචනේ තේරුම මොකද්ද? මාර්ගයට අනතුරුව ඵලයේ ඉදීමට එක්ෂණ මාත්‍රයක්වත් කල් ගත නොවන හේයින්. තණ්හා උපාදාන භව කුම්මග්ගය. තණ්හා නැත්නම් උපාදාන නැහැ. උපාදාන නැත්නම් භව නැහැ. භව නැත්නම් උම්මග්ග නැත්නම් යහ මග. එතකොට මාර්ගය. මාර්ගය නම් කෙලස් නැසෙනකොට ඵලය නිවීම. මාර්ගය වෙනයි ඵලය වෙනයි. මාර්ග ඵලයක් ලබන්නේ කොහොමද? මාර්ගය ආරම්භ බලන්නකො ඵල නැද්ද කියලා. එතකොට ඒ මාර්ගඵල කියන එක පටිසෝතගාමි. අර එකතු වීමෙන් සතර හැදෙන එක අනුසෝතගාමි. එකතු නොවීමෙන් ඒ ලෝභ දේශ මොහ ෂය වෙනකොට ලැබෙන ඵලය තමයි අසංකතය කියන්නේ. මාර්ගයේ ලෞකිකයි අපිට මෙහි කතා කර හැකි තණ්හා උපාදාන භව නිරෝධයෙන් කියලා. හැබැයි ඵලය ගැන කතා කරන්න එපා කියලා තමයි බුදුහාමුදුරුවෝ. ඒක මේ ලෝකෙට ආйти එකක් මේ ලෝකෝත්තර කියලානේ කියන්නේ. ලෝකෝත්තර ලෞකික වචන පාවිච්චි කරන්න බෑ කියන එක. අසංකත කියන්නේ ඒකයි. ඒ ඵලය තමයි නැවත නැවතත් පරිපූර්ණ වෙන්නේ. සාමාන්‍යයෙන් මට මතකයි ළමා කාලේ හරි පස්සේ කාලයක හරි උපමාව කොච්චර දුරට හරිද නැද්ද මම දන්නේ නැහැ. මාර්ගඵල පිළිබඳව පොතක ලියනවා. කවුරු හරි මොනෝතක චින්තකයෙක් හිමි නමක්. හඳ අහසේ වැසී තිබේ. පේන්නේ නැහැ. හඳ නැහැ. මොහතකින් බලාකුල් ඈත් වී හඳ තිබෙන බව දැක්කා. දැන් හඳ පෙවුන්නේ නැති වුණ ආයෙ වැහිලා ගියා. දැන් දන්නවා හඳ තියෙන බව. අන්න ඒ වගේ සෝවාන් වීම කියන එකේ නිවන් පිළිබඳ අවබෝධය පෙන්වන්නේ. දැන් තව වලාකුළු තියෙනවා තල්ලු කරන්න ඕන. ටික ටික තුනී වෙනකොට හඳ පේන්න ගන්නවා වගේ ලෝභ දේශ මොහෙන් ඈන්සේ වෙනකොට අර හම්බුණ හඳම තමා නැවතත් පිරිපුන් හඳක් බවට නැත්නම් වලාකුළු නැතුවම රවුම් හඳ ඔක්කොම පේනවා. අද හැන්දෑවට බැලුවා නම් ඔබට පුළුවන් බලා ගන්න. අර වලාකුළු තල්ලු කරන්න ඕන නේද හඳ බලන්න ඕන නා. අර වලාකුළු කීවේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක අර නාදිවාසේති පජහති වලින් කරන්නේ තල්ලු කරන එක නේද? හඳ කවදත් තිබිලා තියෙනවා. වලාකුළු නිසා පැහිලා තිබිලා තියෙනවානේ. ඒ කියන්නේ නිවීම කවදත් තියෙනවා. නිවීම මිනිසුන් එනතුරු බලන් ඉන්නවා මෝඩ කන් ටික හදාගෙන පිළිගන්න. අපිට වලාකුළු ටිකක් වැඩි කරන වහගෙන තියෙන්නේ. සටන තියෙන්නේ නිවීම එක්ක නෙමෙයි වලාකුළු ටික තල්ලු කිරීම සම්බන්ධයෙන්. ඒක තමයි මේ ත්‍රිවිධ විතර්ක ප්‍රහාණය කියන වචනෙන් කියවෙන්නේ කියන කාරණාව තේරුම් ගන්න. එතකොට ඔන්න දැන් ඔය
රූප වේදනා සංඥා සංකාර පහට සක්කාය ඒකට එන්නේ ලෝභයේද, දේශයේද, මෝහයේද, ඊර්ෂ්‍යාවද, ක්‍රෝධය, වෛරයද ඒකට මමත්වෙන් ගැනීමයි සක්කාය දිට්ඨිය කියන්නේ. අරමුණ සක්කාය දිට්ඨිය බැඳීම. දැන් බැඳෙන්නේ නැති වෙනකොට නේද කැඩෙන්නේ? එකතු වුණොත් හැදෙනවා, එකතු නැත්නම් කැඩෙනවා. මොහොතක් පාසා සක්කාය දිට්ඨියට නොපැමිණෙනවා. අත්තානු දිට්ඨින් ඌහච්චයවං මස්ස චමච්ච තරෝසියා. සක්කාය දිට්ඨියට නොපැමිණීමෙන් මායя ජය ගන්න. ඒවන් ලෝකං ලවක්කන්තු මෙහෙම නැවත නැවතත් බලනවා නම් මායයට අහු වෙන්නේ නැහැ කියලානේ පෙන්නලා තිබෙන්නේ. විචිකිච්ඡාවත් ඉතින් ඔතන ඊට පස්සේ නිවීම හමු වෙනකොට බුදුන් කෙරෙහි සැකේ දුරු වෙනවා. නිවීම හමු වෙනකොට ධර්මයේ කියන්නේ නිවීමට. ධර්මයේ Taman හම්බවන නිසා දුරු වෙනවා. Tamanගේ මේ පටිසෝතගාමී සංඝ ස්වභාවය ගැන සැකයක් අපට නැහැ. එහෙමයි. පෙර ස්කන්ධාවත් දුරු වෙන්න ඕන, අනාගත ස්කන්ධාවත් දුරු වෙන්න ඕන. පුබ්බන්ත පරන්ත අපරන්ත වර්තමාන මොහොත ස්කන්ධ ඇරුණාම මම නෙවෙයි. මම කොට ගත්තොත් අඥානම්, මම කොට ගත්තේ නැත්නම් ඥානං. සැකේ දුරු වෙන්නේ එහෙමයි. අන්තිමට මේක පටිච්ච සමුප්පාදයක්. ඇහැ තුල, කන තුල, නාසය තුල මේ හේතුඵල ධමයක් මමත්වෙන් ගත්තොත් අනුලෝම පටිච්චසමුප්පාදයේ හේතු සතරට හැදෙනවා. මමත්වෙන් ගත්තේ නැත්නම් හේතු නිරෝධයෙන් ඵල නිරෝධය. ඒක පටිච්චසමුප්පාදේ නිරෝධය. තේරෙනවා? දැන් ඉතින් මේ වර්තමාන මොහොතේ ත්‍රිවිධ විතර්කයට එකතු නොවීමෙන් කෙලෙස් තසන්න පුළුවන්ද? සිල් සමාදන් වෙලා ඉඳගෙන ඉඳලා පන්සිල් වලින් හරි, අටසිල් වලින්, දසසිල් වලින් තව මොකක් හරි සීලයකින් අන්න මේ සිල් වලින් මට නිවන ලැබේවායි කියලා කවුරු හරි ඉඳගෙන ඉන්නවා නම් ඔහු සීලබ්බත පරාමාසයි. සිල් රකින්න එපා කියන්නේ නැහැ. අපිත් මේ සීලයක ඉන්නේ. ඒ වගේ පොයට අට සීලේ ඉන්න, ගෙදර පංච සීලේ ඉන්න කියන්න නෙමෙයි. ඒ ප්‍රතිපත්තියේ ඉන්න. නමුත් නිවීම ලැබෙන්නේ පුද්ගලයෙක් වශයෙන් රකින්න ශික්ෂාපදයක නෙමෙයි, ස්කන්ධ පංචකයේ ආත්ම කොට නොගැනීමෙන්. අන්න ඒක තේරෙනකොට අර මේ සිල් වලින් නිවන් ලබන්න බෑ කියන සීලබ්බත පරාමාසයේ සංයෝජනය කැඩිලා යයි. දැන් මොකද්ද කරන්න තියෙන්නේ? දැන් uppannam කාම විතක්කම්, ව්‍යාපාද විතක්කම්, විහිංසා විතක්කම්. ඒක තමයි කාමරාග ව්‍යාපාද තුනී කිරීම කියලා පෙන්ලා තියෙන මේ සංයෝජන කඩන පාරේ. නැවත නැවතත් කාමරාග උපදිනවා. උපදිනකොට බය වෙලා හරියන්නේ නැහැ. උපදිනකොට මග ඇරලා හරියන්නේත් නැහැ. උපදිනකොට එකතු නොවීමෙන් අගේ බාල කරන්න පුළුවන්. චිත්ත අභ්‍යන්තරයේ තිබී එනවා, එකතුනේ නැත්නම් එළියට යනවා. චිත්ත අභ්‍යන්තරයේ තිබී එනවා, එකතු වුණොත් ආපහු වර්තමානයේ හරහා අනාගතයට හේතු ඉතුරු වෙනවා. මේක භව චක්‍රය. අතීතයෙන් ගන්නවා, වර්තමානයේ විඳිනවා, අනාගතයට තියනවා. මිනිස්සු කරන්නේ ඒක තමයි. සසර හදනවා. සසර හදලා සසර ගමන නිමා කරන්න බෑ. අතීතයෙන් ඇවිදින් වර්තමානයේ හරහා අනාගතයට නොතැබුවොත් අතීතය හීන වී යනවා. සම්මා වායාමයේදී උපන්න කුසල් දුර වෙනවා කියන්නේ මේකට. අර අනාගතයට හේතු නොතබනවට කියනවා නූපන්න කුසල් නූපදීම කියලා. එතකොට කෙලස් නැසෙනකොට ලැබෙන නිවීමට කියනවා නූපන් කුසල් ඉපදවීම කියලා. සෝවාන් ආදී මාර්ගඵල වලින් සකෘදාගාමි, අනාගාමී වෙනකොට කියනවා උපන් කුසල් වැඩි දියුණු වීම කියලා. සම්මා වායාමය වර්තමාන මොහොතේ අනුගමනය කරනවා නම් දැන් කාමරාග ව්‍යාපාද තුනී වෙනකොට වෙනතරම් කාමරාග ව්‍යාපාද විතර්ක ආවට ගහ ගන්න, බැන ගන්න, කපා ගන්න, කොටා ගන්න යන්න හිතෙන්නේ නැහැ කියලා තේරෙයි. වෙනදනම් ඔස්සාකින් මැස්ස යන්න බෑ. ගහලා බැනලා කපාන කොටාන ඉවර කරලා පස්සේ තමයි මතක් කරන්නේ. දැන් එයි ආවට කායට වචන නොදී අතහරින්න පුළුවන් වෙයි. මෙහෙමයි මේ සිහිය ටික ටික ළඟට එන්නේ. මම ওই බිම්බිසාර රජතුමා කරපු කතාව මේ අජාසත් රජතුමා කරපු කතාවකුත් මේ දවස්වල කියා ඉන්නවා ඔකට. අජාසත් රජුරෝ තාත්තා මරනවා. වැරදි හරි පව් හරි කියන්න කල්පනා වුණේ නැහැ. පස්සේ කාලෙක බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ස්වාමීනි මගේ අතින් පීතෘ ඝාතනයේ සිදු වුණා, මම ඒක වරදක් බව පිළිගන්නවා. මේ බුදුහාමුදුරන් කියන්නේ. රජතුමනි වරද වශයෙන් පිළිගැනීමම ආයති සංවරයේ පිහිටන්න මාර්ගයක්. බුදුහාමුදුරුවෝ සමාව දුන්නා කියලා නෙපෙන්නේ. දැන් වරද පිළිගත්තාම එහෙනම් ඉන් එහාට අන්න අපටත් මේක පිළිගන්න වෙනවා මේ වරද. මේ කාම විතර්කයේ වැරදි, ව්‍යාපාද විතර්කයේ වැරදි, ඒකේ ක්‍රියාත්මක කරන එක වැරදි. සංසිඳවන්න නොකර ඉන්න වෙනවා. නම් අද බැනලා අද ගහගෙන හැන්දෑවට මතක් වුණාම කල්පනා වෙයි මගේ අතින් වැරද්දක් සිදු වුණේ කියලා. තව ටිකක් දවස් වෙනකොට බැනලා ඉවරලා විනාඩි 15කින් මතක් වෙයි ගහගෙන මං කරපු වැඩේ වැරදි, මම මාරයට අහු වුණා නේද කියලා. තව ටිකක් දවස් වෙනකොට එනකොටම වැඩේ කරනකොට මං වැරදි වැඩක් නේද කියලා හම්බ වෙයි. තව ටිකක් දවස් යනකොට වැඩේ එන්න ඉස්සෙල්ලා මතක් වෙයි මේ වැඩේ කළොත් වැරදි නේද කියලා. අන්න එහෙමයි මේ සතිය ටික ටික ළඟට එන්නේ. එදාට අපට හොරෙන් යන්න බෑ, මේ විතර්කයට පරදින්න වෙනවා. මෙන්න මේ එන දේවල් වලට එකතු වීම මායයට අපි පරාජය වීමයි
මේ එන දේවල් එකතු නොවීම මායя අපි පරාජය කිරීමයි. අප විසින් මායя පරාජය කිරීමයි. බලන්න මේ දහම් පෙළේ මොකද්ද තියෙන්නේ කියලා දැන් ඔය. ටික නොගිය ප්‍රදේශයකට සෝවාන් ආදී මාර්ගපිළිවෙලින් දැන් යනවා. කොහාටද? නිවීමට යන්නේ. සබ්බ සංකාර සමතෝ සංසිඳෙනවා. උපදි කියන්නේ දුක් වලට හේතු. පටිනිසසක්කෝ බැහැර කරනවා. තණ්හාව ඡය වෙනවා. නිරෝධ ලෝභ දේශ මොහයන්ගේ නිරෝධය සිදු වෙනවා. ඒකට කියනවා නිවීම කියලා. නිරෝධෝ නිබ්බානಂತಿ. මේ යන්න ඕන පැත්ත. හැබැයි යන්න ඕන කොහමද? ඉස්සරලා ඉගෙන ගන්න ඕනේ කන් දීලා. ඊට පස්සේ මරන්න ඕනේ. ඊට පස්සේ ඉවසන්න ඕනේ. ඉගෙන ගන්න ඕන කිව්වේ මොකද්ද? සද්ධර්මයේ තේරුම් අරන් කරන්න ඕන වැඩ ඉගෙන ගන්න ඕන. අනතුරුව ත්‍රිවිධ විත්කාරකේ පාවිච්චි කරන්නේ නැතුව ඉන්න සතිපා භාවිතා කරලා බැහැර කිරීමේ විදර්ශනා වැඩිම කරන්න ඕන. අනතුරුව එන බාධා ජය ගැනීම සඳහා ඒවට එකතු නොවීමෙන් ඒ මොහොතේදීම අර කාන්ති නැත්තම් යොසීම පාවිච්චි කරන්න ඕන. මොන කාරණේ නිසා කාම විතර්කේ ව්‍යාපාද විතර්කේ ආවත් ඒක වැරදි. අපට තියෙන පීඩනයේ බලපෑම සාධාරණ වෙන්න පුළුවන්. නමුත් අපි උපදවා ගන්න එක වැරදි බුදුන් වහන්සේ වදාළ පරිදි. එතකොට අපි නැති දෙයක් මතු කරගෙන සිහිවිකල් කරගත්තා. එහෙනම් ඒ බාධක සියල්ල Tamanගේ දුර්වලකම උපදිනකොට හදාගන්න උදව් කරගන්න කියලා තමයි මේ කන්ති කියන පදයෙන් පෙන්වන්නේ. දැන් සටන පටන් ගත්ත සටන කරගෙන යනවා. එතකොට ඒකේ තියෙනවා හන්තාච කන්තාච. හන්තාච කන්තාච ඉවරනකොට ගන්තාච හරි. ඒ දෙකේදීම මේ ගමන යනවා. අපිට මේ වැඩේ කරන්න කියලා නේද බුදුරජාණන් වහන්සේ මේකේ පැහැදිලි කරලා තියෙන්නේ. දැන් මේ තිබෙන්නේ ඇතෙකුගේ උපමාවක් කරුණාම යුද්ධ ගැන කතාවක්ද? නෑ, බුදුන් වහන්සේ සිත තුළ කෙරෙන්න ඕන කාරණාව ඒකට වෙන ක්‍රම නෑ කියන්නේ. ඒ නිසා උන්වහන්සේ මේ දැහැත් වට්ටිය හම්බුණා නම් මේකේ තියෙන ටිකක් අරගෙනත් පැහැදිලි කරයි. ඒකට ආයේ ඉතුරු නොවන ඉතුරු දෙයක් මොකක්වත් නැහැ. ඒකනේ හැන්දයි දිවයි ගන්නෙ. ඒකනේ තෙමෙන ගෙයි නොතෙමෙන ගෙයි ගන්නෙ. තව ඔය වගේ කොච්චර උදාහරණ තියෙනවද? වෙලාවකට තියෙන වැලි ගැන. වෙලාවකට තියෙන තොටුපළකින් හරක් ඉතුරු කිරීම ගැන. ඉතුරු කරන්න දන්නේ නැති කෙනාගේ හරක් ටික සාගරයට යනවා, දන්න කෙනා ඉතුරු කරගන්නවා. ඒ පෙන්වන්නේ පෘථග්ජනයා සසරට වැටෙන හැටි සහ ධර්ම තේරුම් ගත්ත පුද්ගලයා දුකට මිදෙන හැටි. සියල්ල මේ පිළිබඳ පෙළදහමක් බව තේරුම් ගන්න උදාහරණ දිහා බලන් හිටියට තේරෙන්නේ නැහැ. ඒක අපි තුල බලන්න හදාගත්ත ක්‍රමයක් විතරයි. දැන් ඔන්න අපි නාග සූත්‍රයේ අංගුත්තර නිකාය චතුක්ක නිපාතේ නාග සූත්‍රයේ තියෙන යුද්ධේ එදා බුදුන් වහන්සේ ඇතෙක් යොදාගෙන රජතුමා විසින් සිව් සංග්‍රහේනාව විනාශ කරමින් යුද්ධය ජය ගන්නා ආකාරය උපමාවට දක්වමින් ඒ කාරණා හතර පළමුව සද්ධර්ම ශ්‍රවණයෙන් කරුණු තේරුම් ගැනීමට කල්යාණ මිත්‍ර සේවනයෙන් දෙකට ගලපා අනතුරු අර යෝනිසෝ මනසිකාරයේ ධම්මානුධම්ම ප්‍රතිපදාවේදී මොකද කරන්න ඕන? නසනවා. මොනවද නසන්නේ? කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසාව විතර්කයේ එකතු නොවීමෙන් සිහිය පාවිච්චි කරමින් නසනවා. කෙලෙස් නසා රහත්ත්වය කියලානේ කියන්නේ. දැන් ඔබට පුළුවන් ද ආරමුණක් හදාගෙන එන්නේ නැතුව හිටපම කාම විතර්ක දුරු කරගන්න? ඔය සමාධියක් කියලා ආනාපාන සතිය හරි බුදු ගුණයක් හරි තව මොකක් හරි එකක් හදාන පැයක් දෙකක් ඉන්න පුරුදු වෙලා ඉන්නවා. එහෙම තියෙන අය තේරුම් ගන්න දැන්වත් ඒ බුදුන් ගිය පාර නෙවෙයි අත්ථනේවතාන යෝගින් ගිය කෙලෙස් යට කරගන්න පාර කියලා. සුදු ඇඳමින් හිටියත් සිවුර පරගෙන හිටියත් ඔවුන් අත්ථකලමතාන යෝගින් බව තේරුම් කරලා දෙන්න වෙනවා. මට ඔවුන්ට තේරෙන්නේ නැතුවට කරන්න දෙයක් නැහැ. මේ තියෙන්නේ පැහැදිලි මාවතක් නේ. අනුගමනීය ප්‍රතිපදාවක් තුළ යන්න ඕන පාරක් මේ තියෙන්නේ. ඉතින් මේකට දැන් ස්ත්‍රී භාවය වැදගත්ද? පුරුෂ භාවය වැදගත්ද? ගිහි භාවය වැදගත්ද? පැවිදි භාවය වැදගත්ද? එහෙම එකක්වත් නැහැ මේකට. පංචස්කන්ධයේ අනාත්මය තේරෙනවා නම් ওই බාහිර කාරණා එකක්වත් වැදගත් නැහැ. ඒ නිසා මේ බුදුන් වහන්සේගේ ධර්ම දේශනාව පැවිද්දන් සඳහා පමණයි කියලා කොතනකවත් ඒකාධිකාරයක් පනවලා නැහැ. භික්ෂුණීට තහනම් කියලා ඒකාධිකාරයක් පනවලත් නැහැ අද පනවගෙන දැඟලුවාට. අනුගමනය කරනවා නම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ඔක්කොටම තියෙන්නේ මොකද්ද? ත්‍රිවිධ විතර්කයේ ප්‍රහාණයයි. ධෛර්ය සම්පන්න වෙන්න බය නැතුව. මගෙන් ආරාධනා තරුණ භික්ෂුන් වහන්සේලා බොහෝ දෙනෙක් අපිට හිතවත් සවන් දෙමින් මේ පැහැදිලි කිරීම පිළිබඳව ප්‍රශංසා කරනවා. වැඩිහිටි නාහිමිවරුන් ගරු කරන අය ඉන්නවා බොහොම. භික්ෂුණී පරම්පරාවක් සමාජයේ තියෙනවා. සිල්මෑණි නෙමෙයි උපසම්පදා භික්ෂුණීන් වහන්සේලා සෑහෙන සංඛ්‍යාවක් ලංකාවේ ඉන්නවා.
කට්ටිය කොතරම් විරුද්ධ වුණත් ඒගොල්ලෝ උපසම්පදාව ලැබලා තිනවා, දානේ වළඳනවා, දානේ සංඝසතු කරනවා, කටිනේ පවරනවා, විවුරු දරනවා. ඇයි අනුගමනය කරොත් එහෙම ඉතුරු එක නවත්තන්නද? දැනට උපසම්පදාව නවත්තන්න බැරි වුණා වගේම මාර්ගඵල ලැබෙන එකත් නවත්තන්න කාටවත් බෑ. ධර්මයේ ගත්තාම බය නැතුව යන්න ඉස්සරහට. ඒවා බමුණන්ගේ වැඩ ඇරුණාම බුදුන් වහන්සේගේ වැඩ නෙමෙයි. අනාගත බුදුරජාණන් වහන්සේගේ ශාසනය දක්වා කාන්තා පැවිද්ද තහනම් කිරීම ඒක බමුණු ඒකාධිකාරයක්. ඒවා බමුණන්ගේ වැඩ. බමුණනේ ඒවා කාන්තාව කුසිය තල්ලු කරලා හිටියේ. අපි කතා කරලා කියනවා කාන්තා පක්ෂයට ඕනනම් පැවිද්දටපත් වෙලා අනුගමනය කළ ප්‍රතිඵල ලබා ගන්න ඔබට අනිවාර්යෙන්ම සරණාගමන උපසම්පදාව පිළිහිටනවා කවුරුත් දෙන්න ඕනේ නැහැ. අරවණිව දෙන්න ඕනේ. ඒ නිසා මේ හනමිටි වලට රැවටෙන්න එපා. ඒවා ඒකාධිකාරයන්. මේකට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක් නැහැනේ. පංචස්කන්ධයට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක් නැහැ. අනිත් දුක්ඛ අනාත්මයටත් ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ. තෙරුවන් සරණ යාමටත් ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක් නැහැ. අන්න එහෙම මේක මේ පොදු දහමක් බව තේරුම් ගත්තාම කෙනෙකුට අනුගමනය කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඔන්න පැය දෙකක කාලයක් ඔස්සේ ඔබේ ඉල්ලීම මත මේ නාග සූත්‍රයේ සඳහන් ගැළපීම තුළ දෙපැත්තක ගැළපීම තුළ අනුගමනීය ප්‍රතිපදාව පැහැදිලි කළා. අදාළ කරුණ නැවත ශ්‍රවණය කොට තේරුම් ගැනීම තුළින් ඊතා ඉක්මනින් හෙටම පටන් ගන්න. හෙටම ත්‍රිවිධ විතර්කය එනකොට එකතු නොවෙන්න පුරුදු වෙන්න මහන්සි වෙන්න. එතකොට ආපහු සාමය සමගිය සමාදානය දෙදෙනාගේ ඈත්වීම අඩු වෙලා යයි. ඒ විදිහට සමීප වෙයි ඔක්කොම සාමයෙන් සමගින් ජීවත් වෙයි. මේ මිනිස්සු ભેදව කරන්නේ මේ ත්‍රිවිධ විතර්කයේ ඇතුළට රිංගලා කියලා, ජීවිතය ඇතුළට රිංගලා කියලා තේරෙයි මිනිස්සුන්ට. නොදන්නා කාරණයක් සහ දුකටපත් වෙනවා කියලා තේරෙන රහස තේරෙනකොට ඒක අයින් වෙනකොට ජීවිතේ විඳින්න ලැබෙන්නේ. අදාළ කරුණු තේරුම් ගනිමින් ධම්මස පාදා ගනිමින් අනුගාමී ප්‍රතිපදාවකට යමින් ඉහාත්ම වශයෙන්ම නිවෙන සැනසෙන මං පෙත් විවර කරගන්නට ඔබට මේ ධර්ම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේවා හේතු ආසනා වේවායි කියන සුභාසින්සනේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. සබ්බීත්‍යෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. ද්වේෂක්ඛයෝ නිබ්බානං